යන්නට යනවා තිමෝති පොතේ යම් ස්ථානයකට. ආමේන්. අද දවසේ උන්වහන්සේ අපව හදයි පොඩි කරයි උන්වහන්සේට උණ කරන විදිහට අපව ලෑස්ති කරගනි. ආමේන්. මම ඔයගොල්ලොත් එක්ක කතා කරා තිමෝති පොතේ පළවෙනි පරිච්ඡේදය ගැන. ආමේන්. ඒකදී අපිට හමු වුණා ඒ පළවෙනි පරිච්ඡේදයේදී අමුතු ධර්ම උගන්වන අය ගැන. ආමේන්. අමුතු ධර්ම උගන්වන අය ගැන අපිට හමු වුණා. ඒ අයගෙන් අපව ඔවුන් කතා කරන විලාසය ගැන අපි ගිය සතියේ අපි දැනගත්තා. අමුතු ධර්ම කතා කරන අය අපිට මුරුංග අධ්‍යපෝ තියන්නේ. ආමේන්. අපේ ජීවිත කඩන්න වෙනස් කරන්න අපව මූල ධර්ම එක එක මේ බයිබලයට අදාළ නැති දෙවියන් වහන්සේගේ මේ පොත්වලට එහෙම නැත්නම් මේ සුවිශේෂයට අදාළ නැති දේවල් උගන්වන ප්‍රබන්ධ වචන කතා කරන අපව විතාමත් උසස් තැන් වලට ගෙනියන්න ඕන අපව ගෙනියන තැන් කරන අය ගැන අපි ගිය සතියේ අපි දැක්කා අමුතු දේවල් උගන්වන අය. ආමේන්. උන්වහන්සේ අපිට මේ මොහොතේදී අපිට මතක් කරා ඕන්න කතා කරන්නේ වාද විවාද පෙළපත් යන කියලා. ආමේන්. අපිට අතීතයේ ඔක්කොම අපි ඉවරයි. පරණ සියල්ල පාව ගියේ. දැන් සියල්ල අලුත් තියෙන්නේ අපේ ජීවිතේ. ආමේන්. ඒවා කතා කරන අයත් එක්ක ඔබ වැඩි ගැවසෙන්නට යන්න එපා. ආමේන්. ඔබ අලුත් මිනිස්සෙක් බව මතක තියාගන්න. අලුත් ජීවිතයක් ඔබේ ජීවිතයට ඕන බව ඔබ හොඳින් ඔබගේ ජීවිතය අවබෝධ කරගත යුතුයි. ආමේන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ අපිව අලුත් නැවිලක් හැටියට බලාපොරොත්තු වෙනවා. ආමේන්. පරණ ජීවිතයේ කිසි දෙයක් අපේ ජීවිතයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ උන්වහන්සේ. එතකොට අලුතින් නැවුණු අපේ ජීවිතය මවල දුන්නු දෙවියන් වහන්සේට ස්තුති කරමින් අපි දවස්පතා අලුත් දේවල් අපි ලබා ගන්නදී ඒක මේ දේව වචනය අනුව තිබිය යුතුමයි. ආමේන්. ඒ නිසා දේව වචනය නොමැති කිසි දෙයක් ඔබේ ජීවිතයට එකතු කරගන්නට එපා. කවුරු හරි එවැනි යමක් ඔබට උගන්වනවා නම් ඒක වැරදි ඉගැන්වීමක් ඔබ ඉක්මනින් එතනින් පැනලා දුවන්න. ඒත් ඒක ආශ්‍රය කරන්නවත් යන්න එපා. ආමේන්. හලෙලුයා. ඕන බොමුලා කරයි. ඇයි ඔබට මං ආශ්‍රය කරන්න යන්න එපා කිව්වේ? උන්ට පුළුවන්. ඒවව තේදම්මුයිනේ රවට්ටුවසේ. උඹවත් රවට්ටන්න. ආමේන්. හලෙලුයා. එනිසා ඔබ ප්‍රවේශම් වෙන්න ඕන. ඒක අමතක කරන්නට එපා. හොඳයි. අද දවසේ අපි බලන්න යනවා ස්වාමීන් වහන්සේට ඒ තාමත්ම අනර්ග දෙයක් ගැන අපි කතා කරන්නට යනවා. මොනවද? හලෙලුයා. ස්වාමීන් වහන්සේට ප්‍රසිද්ධ නමස්කාරය කරන ආකාරය ගැන. එම බලන්න යනවා දෙවෙනි පරිච්ඡේදයේ. හලෙලුයා. ඊටමත්ම වැදගත් දෙයක්. මොනවද? උන්වහන්සේ මෙතනදී කතා කරන්නේ ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සංසුන්කමින් සමාදාන වූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ල නැතුව සියලු මනුෂ්‍යයන් දෙසා ඉල්ලීම්ද යාඥාද මදහත්කමද ස්තුතිකම්ද පවත්තන්ට සියල්ලට පළමුවෙන් ආවා. ආමේන්. දැන් උන්වහන්සේ අපට ඉස්සෙල්ලාම මතක් කරලා දෙනවා මොනවද? අපේ සබාවක් ඇතුළට ආවට පස්සේ අපේ කිතුන ජීවිතේ අපේ සබාවක් ඇතුළට ආවට පස්සේ අප තුලින් උන්වහන්සේන් බලාපොරොත්තු වෙනවා තාමත්ම වැදගත් දෙයක්. අපි රාජවරු උසස් නිලතල දරන අයට ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි යාඥා කරන්න ඕනේ. ආමේන්. අපි හැම නායකයන් වෙනුවෙන් ලෝකේ රටේ ඉන්නව හැම කෙනෙක් වෙනුවෙන් උසස් නිලධාරී වෙනුවෙන් අපි යාඥා කළ යුතුයි. ඇයි අපි යාඥා කරන්න ඕනේ? ඒ ජීවිත තුලින් දහස් ගණන් මිනිසයන්ව විනාශ කරන්නත් පුළුවන්. දහස් ගණන් මිනිසයන්ව ජීවත් කරවන්නත් පුළුවන්. ආමේන්. හලෙලුයා. දහස් ගණන් මිනිසයන්ව විනාශ කරන්නත් පුළුවන්. ඒ අයට ජීවත් කරවන්නත් පුළුවන්. ඒ නිසා අපි ඕනෙන්නේ නිතර යාඥා කරන්න ඕන. ඒක දෙවියන් වහන්සේගේ වැදගත් කාරණාවක්. ආමේන්. සභා ජීවිතයේ අපි ඇතුල් වෙද්දී මතක තියාගන්න යුතු දේ අපි නිතර දෙවියන් යාඥාවෙන් සිටින එක. කී දෙනෙක් ස්වාමීන් වහන්සේ ඉදිරියේ යාඥා කරනවා.
आमेन मंगे पारत हुआ याज्ञा आमेन याज्ञाද මදහත්කමද ස්තුතිවල පවත්තන්න සියල්ලන් පළමුවෙනා වාද කරමි කියලා උන්වහන්සේ කියනවා. ආමෙන්. සියල්ල ඉල්ලීම් අපි දෙන්න ඕන දෙවියන් වහන්සේට ස්වාමීන් වහන්සේ ඉල්ලන්න ඕන. ස්වාමිනී මේ රාජ්‍යරුව මේ නායකයා මේ පාලකයා මේ තනතුරු දරන කෙනා උන්වහන්සේ ඉදිරියේ ඉල්ලන්නේ යාඥාව. ආමෙන්. ඔබට දෙවියන් වහන්සේ කතා කරන්නේ යාඥා පුදුම දෙයක් කරන්න පුළුවන් කියන එකයි. යාඥාවෙන් හැම දෙයක් ස්වාමීන් වහන්සේ ඉදිරියට තබන්න පුරුදු වෙන්න. ඒ වගේම පවල්තුමා ඉල්ලනවා ඊ타මාත්ම වැදගත් දෙයක් උන්වහන්සේ මතක් කරලා දෙනවා. ඒ වගේම මේ සියලු මිනිස්යන් ගදවනු ලැබ සැදෑව දැන ගැනීමට පැමිණෙනවට කැමැත්තෙමි. මේ කරනකොටගෙන මේ සියලු කෙනෙක්ව ගලවන්න පුළුවන් යාඥාවෙන් කියලා. හලෙලුයා. කී දෙනෙක් අපි යාඥා කරනවද අනිත් අය වෙනුවෙන්? කී දෙනෙක් මතකද ඔබ යාඥා කරපු අය ජීවත් වෙනවා කියලා? ආමේන්. රජවරු උසස් තනතුරු දරන අය අපි යාඥා කරන්න ඕනේ මොනවද? ඔවුන් වෙනුවෙන්. ඔවුන්ගේ ජීවිතයට සුද්ධකම ඇති කරන්න කියලා. අපි ආඥා කරන ස්වාමී රටේ සීනි අඩු කරන්න මිල අරව අඩු කරන්න මේව අඩු කරන්න මෙහෙම කරන්න කියලා වැරදීමක්. ඒවා දෙවියන් වහන්සේ බලාගෙන අපි ආඥා කරන ස්වාමීනි ඔබට සුද්ධකම ඇති කරන්න. සුද්ධකම මිනිස්සුගේ ජීවිතයට ඇතුල් වෙනවා නම් ඔබට අනුකම්පාවකින් දැනෙනවා. ඔබට ප්‍රේම කරන්න දැනෙනවා සුද්ධකම ආවොත්. සුද්ධකම ආවොත් එයාට තේරෙනවා සුද්ධකම තුළ යම් රහසක් තියෙනවා. මේ ලෝකෙ දෙවියෙක් ඉන්නවා සොයන්න. එයාට මුණ ගැහෙන්න යනවා. ආමේන්. හලෙලුයා. බයිබලෙ කිව්වා සුද්ධකම නැතුව කිසි කෙනෙකු දෙවියන් වහන්සේ දකින්න බෑ කියලා. අපි ඉල්ලුවා නම් ඔය නායකයන්ට ස්වාමීන් වහන්සේ සුද්ධකම දෙන්න කියලා. ඕ යටහත් පහත් ඕ රටවල් ඒ ධර්ම නිලය හරියාකාරව කරා. ආමේන්. අපි කියන්නේ අපි පවුලේ අයව බලන්න අපි මේ විදිහට යාඥා කරනවා මේ විදිහට යාඥා කරනවා කියලා. අපි යාඥා කරමු අද ඉඳලා ස්වාමීනි ඕන්ට සුද්ධකම දෙන්න. සුද්ධව හැසිරෙන්න දෙන්න. අවංකව හිතන්න දෙන්න. ප්‍රේමී සිතක් දෙන්න. ඔබ ළඟ තිබුණු සිතිවිලි ඔබ කෙරේ ආවනම් ගැළවීම නිකම්ම යනවා. ආමේන්. හලෙලුයා. උන්වහන්සේට ස්තුති වේවා. ඒ වගේම මෙතනදී දෙවියන් වහන්සේ කියනවා අදමත්ම ලස්සන දෙයක්. හලෙලුයා. ඒ වගේම මෙතන කියනවා උන්වහන්සේ 6 වෙනි පදේ කියනවා උන්වහන්සේ සියල්ලන් දෙසා විඳීමේ මිලයක් කොට තමම්ම දුන්නා වූ මාංශයව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඊට සාක්ෂිය නියම කළ වල තිබේ. ඒ පිණිස මම දේශනාකාරයේද පෙරිතික්ද ඇදහිල්ල සත්‍ය ගැන අන්‍ය ජාතිකින්ගේ ගුරුවරයෙක්ද කොටගෙන පත් කරනු ලැබෙමි. ඒ ගැන මමම බොරුවක් නොකියා සැබෑවම මම ප්‍රකාශ කරනවා කියලා පවුල්තුමා මෙතනදී මතක් කරලා දෙනවා. ආමේන්. ඔය කවදාකවත් කිසිම නායකයෙකුට විරුද්ධව ඔහු නැගිටලා නැහැ. ස්වාමීන් වහන්සේට බාර දීලා තියෙන හැම කෙනෙක්ම. හalleluya. ඉතින් අද දවසේ මෙතන ඉඳලා අපි බලන්න යනවා ස්වාමීන් වහන්සේ මොනවද අද අපිට කතා කරන්නට යන්නේ කියලා. කී දෙනෙක් ප්‍රීතියෙන් ඉන්නවද දෙයන්නාසික වචනේ අහන්න? ආමේන්. ස්වාමීන් වහන්සේ පටන් ගන්න යනවා යමක් මෙතන තියෙනවා අපේ ජීවිතේ හැම කෙනෙකුටම. මොනවද කියන්නේ? එබැවින් සභාව තුළ හැම කෙනෙක්ම බැහැම් කන්දී යුතුයි. මේක ඔබගේ ජීවිතේ තාමත් වටිනා දෙයක් අද දවසේ කතා කරන්නට යන්නේ. එබැවින් පුරුෂයන් සෑම තැනීම කෝපයක් විවාදයක් නැතුව පිරිසිදු අත්ොසවා යාඥා කරනවට කැමැත්තෙමි. ආමේන්. දෙවියන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරලා දෙනවා යාඥාව ගැන. දෙවියන් වහන්සේ සතුටු වෙන්නේ යාඥා කරන මිනිසයාට. ආමේන්. එයි යාඥා කරන විට උත්තර හම්බ නිසා දෙවියන් වහන්සේ ඇත්තික සතුටින් ඉන්නේ. ඒ නිසා හැම මිනිසෙකුටම මතක් කරලා දෙනවා පුරුෂයන්ට සුද්ධකමින් යුක්තව අත් ඔසවන්න. අපි කවදද සුද්ධකමින් අත් එසෙව්වේ? අපිට මතක තියෙනවද ඔබ සුද්ධකමින් අත් එසෙව්වා? පිරිසිදු අත්
ඔසවන්නට ඕන දෙවියන් වහන්සේට. කොහොමද අපි පිරිසිදු අත් ඔසවන්නේ? ආමෙන්. අද දවසේ තන තප්පරයක් අපිට ඇවිත්ලා බලමු. අපේ පිරිසිදු අතක් ඔසවන්නට නම් දෙවියන් වහන්සේට අපේ සිත පිරිසිදුව තියාගන්න ඕන. සිත පිරිසිදු නැත්නම් අපේ අත් කොච්චර එසෙව්වත් පිරිසිදු නැත. හලෙලුයා. ආමෙන්. එතකොට ශුද්ධවත් දෙවියන් වහන්සේ හැමදෙස්සෙම පිරිසිදු සිතේ උත්තරය උන්වහන්සේ සතුටු සිතින් උන්වහන්සේ දෙන්නා දෙවියන් වහන්සේ. හලෙලුයා. ඒ වගේම උන්වහන්සේ කියනවා එසේම ස්ත්‍රීන් ගැන කතා කරනවා. ආමෙන්. දැන් උන්වහන්සේ ස්ත්‍රීන් ගැන සුළු මොහොතක් මතක් කරලා දෙනවා. සභාවක තුල ඉන්නවන ආකාරය. හලෙලුයා. ඔවුන්ට කියනවා මොනවද? එසේම ස්ත්‍රී ලැජ්ජාවෙන් සහ විනීතභාවයෙන් යුක්තව ඔබින වස්ත්‍ර ඇඳ ඉසකේ ගෙතීමින්වත් අනින්වත් මුතු වලින්වත් අනර්ග වස්ත්‍ර වලින්වත් නොව දේව භක්තිය නාමය ධර්ම ස්ත්‍රීන් සුදුසු ලෙස යහපත් ක්‍රියාවලින් සැරසෙනවාට කැමැත්තෙමි. ස්ත්‍රීන් මතක් කරලා දෙනවා මොනවද? ඒගලන් හැමතිස්සෙම ලැජ්ජාවෙන් සහ විනීතභාවයෙන් හැසිරෙන්න ඕනයි කියලා. කී දෙනෙකුට ස්ත්‍රීන්ට ලැජ්ජාව තියෙනවද? ආමේ. ලැජ්ජාව තියෙන කෙනා ඔබින වස්ත්‍ර අඳිනවා. නේද? මෙතන පෙන්නලා දෙනවනේ නේ. ආමේ. හලෙලුයා. ඔබින වස්ත්‍ර යුක්තව විනීතභාවයෙන් ලැජ්ජාවෙන් සහ විනීතභාවයෙන් යුක්තව ඔබින වස්ත්‍ර අඳින්න පුරුදු වෙන්න කියලා. ඒ කාලේ ස්ත්‍රීන් ඒගොල්ලෝ මොනවද කරේ? ඒගලන්ගේ කොණ්ඩවලට මුතු එලගත්තා. ඒ කාලේ ස්ත්‍රීන් රත්තරන් එලගත්තා. ආමේ. ඕන් තව කැලලක් දානවා. ඒක ඇතුලේ කොණ්ඩ අරගෙන අපි දැන් අර දාන්නේ මොනවද? රැලි කොණ්ඩ. ඒ වගේ ඒ කාලේ දැම්මා. ආමේ. මොනවද ඒකට කියනවා? පෙම් රැල්ල. ආමේ. ඒ වගේ ඔක්කොන්ට පේන්නේ. ඒගොල්ලෝ දාලා ඒකට මුතු එල්ල ගන්නවා. ඒ වගේ මේකට අනර්ග රිබන් තිබුණා. ආමේ. ඒ වටිනා රිබන් අරගෙන ඒව එල්ල ගන්නවා. ඒව එල්ලගෙන ඒගොල්ලෝ සැරසිලා තමයි හැමතිස්සෙම හිටියේ. ස්වාමීන් වහන්සේ කියනවා ඒ අයට මතක් කරලා දෙනවා දැන් එවැනි විදිහට ඉන්නට යන්න එපා. ඔයගලගේ ජීවිතයේ දෙවියන් වහන්සේව සතුටු කරන ඔබින වස්ත්‍ර ඇඳගෙන ලැජ්ජාවෙන් සහ ඔබින වස්ත්‍ර ඇඳගෙන ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න. ආමේන්. සභාවක් තුල තිබිය යුතු ගුණාංගයක් මතක් කරලා දෙනවා. ඒ වගේම මතක් කරලා දෙනවා ස්ත්‍රියකට. ස්ත්‍රිය මොනවද? ඊට පස්සේ මතක් කරලා දෙනවා ස්ත්‍රිය ගැන. ස්ත්‍රිය නිශ්චලව සියලු ආකාර යටත්කම ඇතුව ඉගෙන ගනිත්වා. ආමේ. ස්ත්‍රිය පුරුදු වෙන්න ඕන හැම මොහොතකදීම සභාවකට ආවම හොඳට ඉගෙන ගන්න. හේතුවක් තියෙනවා. අපි පස්සේදී බලන්න යනවා ඇයි ස්ත්‍රී ඉගෙන ගන්න ඕනේ කියලා. ආමේ. ඒ වගේම කියනවා ඉගෙන ගනිත්වා උගන්නන්නට පුරුෂයා කෙරේ බලය පවත්වන්න ස්ත්‍රියකට ඉඩ නැහැ. සභාවක් තුල කිසිම ස්ත්‍රියක් ආමේ පුරුෂයාට බලය පවත්වන්න යන්නේ නැහැ. ආමේ. මේක අනක් දෙවියන් වහන්සේගේ වචනේ නේද? අපිට බෑ දී පිහින් යන්න. ආමේ. හැම කෙනෙකුම පුරුදු වී සභාවකට එනවනම් ස්ත්‍රිය පුරුදු වෙන්න ඕන හැම මොහොතදීම බලය පාන්න යන්න එපා. දැන් බහිඳයි සභාවට විතරක් මේක ආවෙනික වෙන දෙයක් කියලා. නෑ. ඉදලා ක්‍රිස්තුස් වහන්සේගේ සභාව. ආමේ. මිහි කරගපෑමුකුයි ගෙදර එක රංගපෑමුකුයි තියන්න තාන. හලෙලුයා. ආමේ. බලය කියන එක මොකක්ද? ආමේ. බලය කියන එක අපි තේරුම් ගමු අද දවසේ. ආණ්ඩු කරන එක. ආමේ. ආණ්ඩුකාරයට බලය තියෙන්නේ. ආමේ.
ඒ නිසා අපි යනවා ආණ්ඩු කරන්න පුරුෂයන්ව. සමහර වෙලාවට කීක පුරුෂයන්ට නීති දාලා ඇති. හලෙලූයා. ඒ නිසා ඒ කාලේ ඊශ්‍රායලයේ තිබුණු දෙයක් තමයි පුරුෂයව පාලනය කරවලු ස්ත්‍රී. දැන් නම් එහෙම නැහැ. ඒ කියන්නේ ස්වභාවෙත් එහෙම නැහැ. හලෙලූයා. ඒ කාලේ තිබිලා තියෙනවා. දැන් ස්වභාවය කොහොමද නැහැ ඒක. හැමේ පැහැදිලිද? ඉස්සර තිබිලා තියෙන ඊශ්‍රායල් වල දෙවියන් වහන්සේගේ නැවතුවා. ඉස්සන්ස් කිව්වා යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ ආපහු ඒ දේ කරන්නට එපා. පියාණන් වහන්සේගේ හිස උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මත තබලා තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ හිස පුරුෂයා මත තියෙන්නේ. පුරුෂයාගේ හිස ස්ත්‍රිය ඊට යන්නට එපා කියලා. ඇයි හේතුව? බලය පවත්වන්න එපයි කිව්වේ. දෙවියන් වහන්සේට පුරාසක් කියලා දුන්නා. මොකද පළවෙනිම මම මිනිස්සෙක්ම යවුවා. ඔව් තමයි. උපාධිපති කියලා බලන්න. අමේ මේ ආදම්ට දෙවියන් වහන්සේ තනියම ඉද්දි කිව්වා නුඹ මේ ගහෙන් කන්නට එපා කියලා. මොන්සේ අනක් දුන්නේ ආදම්ට. අමේ එතකොට ඒව ගැන හිතුවේවත් නැහැනේ. හලෙලූයා. ඒව ගැන උන්වහන්සේට ඕනෙත් නැහැ. උන්වහන්සේ මොනවද? එයා දුක්ුණාලු සතුටුුණාලු එයා තනියම ඉන්නවා දැකලා. ඒ නිසා ඒවම වල දුන්නේ. උන්වහන්සේට වෙන ක්‍රමයක් තියෙන්න ඇති කොහොමාරි මිනිස්සු මේ ලෝකෙට එන්න. ආමේ. ඒ නිසා බර නින්දා කරලා උන්වහන්සේගේ ඇලේ ඉල්ලයටේකින් මුන්ද කටුවක් අරගෙන කටුව තමයි නේද ස්ත්‍රිය. අරගෙන හැදුවලු ස්ත්‍රිය. ඉතින් කවුද ඉස්සෙල්ලාම වැටුනේ? ස්ත්‍රිය. ආමේ. ආදම් අනකරපු නිසා ආදම්වත් වැටුණා දෙවියන් වහන්සේගේ අතින්. ඇයි? උන්වහන්සේ කියපු දේ ආදම් කරේ නැහැ. ඒ නිසා ඔබ මතක තියාගන්න ආදම් උන්වහන්සේ කියපු දේ කරපු නැති මිනිස්සෙක්. උන්වහන්සේගේ අතින් වැටුණා ආදම්. ආමේ. උන්ට අනයක් දීලා තිබුණානේ කොහොමද කඩ කරා ආදම්. ඒවට කීපේ නැහැනේ. ඔව් ඒවට දේ ආදම් කිව්වා මෙමයි මගේ තාත්තා කිව්වා මේ දේ කරන්න කියලා ඒව රැවටුණා. ඒ නිසයි උන්වහන්සේ කියන්නේ සභාවේ ඉන්න හැම කෙනෙකුටම ස්ත්‍රීන්ට මොනවද ආණ්ඩු කරන්න යන්න එපා කියලා. වරදට වැටි. පාපයේ යාගේ ජීවිතය ඇතිවි. එතකොට බොහෝ පාපය ආදම්ට වගේ ඉන්න මනුස්සයට ගිහිල්ලා ලොකු වරදවලට වැටෙන්න පුළුවන්. ඒ නිසා මම ඔයගලන්ගේ සභාවෙන් හැම ඒවලාගෙන් ඉල්ලනවා. කිසිම විවාහික පුරුෂයේ භාර්යාව ආදම්මලාව රවට්ටන්න යන්න එපා බලය පෙන්නලා. ආමේන්. හැම කෙනෙක්ම පුරුදු වෙ යුතුයි. ඒක දේවාන අපි ඉටු කරන්නට ඕන. ඇයි දැන් අපි දේවාන ඉටු කරන්නට ඕනි? මේක සභාවක් තුල තියෙන එකක් නිසා. ඇයි දේවාන ඉටු කරන්නේ? මම කවදාද මේක කරලා ස්වර්ගයට යන්න. මේකයි තියෙන්නේ. නැත්නම් අපිට ආණ්ඩු කරන්න ඕන තරම් පුළුවන් නේ. සිංහලෙන් කියද්දි මෙහි එන්න පැටියෝ කිව්වම එනවනේ. අපි කවදාකවත් අපේ භාර්යාව නියම කියන්නේ නැහැ. සමහරක් අය හරි. ඔවුන්ගේ උච්චාරණය හරි වෙනස්. මේ වරක් දෙවරක් බලනවා. මහත්ය වෙන ලෝකෙක ඉන්නවද කියලා. තුන්වෙනි පාර එයාගේ නමවත් මතක නැහැ. යාට පාර බඳිති විවාහවේදී කියපු වචනේ. නේද? මගේ රම් කඳ පෙම් කඳ මුකුත් නැහැ. දලා පැටියා වස්තුවේ කිසි දෙයක් නැහැ. කොහෙන්දෝ නමක් දාලා. අඬ ගහපු ගමන් සිංහාර මනුස්සයෙක් යනවා. බලේ. ආමේ. අනේ මනුස්සය මොනක්වත් තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. දන්න කෙනෙකුත් වෙන්න පුළුවන් නේ. දැන් යාලා කන් දෙක ටකරන් ගන්නවා වගේ ටංගම් නේද? කම්මල ඉන්න බලට කොච්චර කෑ ගැවුවත් ඇහෙන්නේ නැහැලුනේ. ඒ වගේ පුරුෂයෙක් ඉන්නවා නේ. බල්ලා ඔය පුරවගෙන ඉන්නවලු බෝම්බයක් ගැව්වා බලට තේරෙන්නේ බෝම්බයක් වැටුණාද කියලා. දැන් හැමදාම ටං ගන්න සද්දෙන් ඉන්නේ නේද? ඒකට අපි පුරුදු වෙන්න ඕන දේවානට යට වෙන්න. ඇයි දන්නවද මේ දේ වෙන්නේ? මේ දේ කරද්දී ස්වර්ගීය දෙවියන් වහන්සේ තමාගේ පුරුෂයාට ප්‍රඥාව දෙනවා මේ පවුල ගෙනියන්න ඕනි කොහොමද කියලා. කොහෙටද ගෙනියන්න? පොළවේ ජීවත් වෙන්න නෙමෙයි.
ස්වර්ගයට යන්න උන්වහන්සේ උදව් කරනවා. වෙන මොකටවත් නෙමෙයි වෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට මේ ඒව වගේ වැටෙන්න පුළුවන් මුළු පවුල්ම. පුරුෂයත් වැටිලා යනවා මේදී. ස්ත්‍රී නිසා ඕ පුරුෂයන් වැටිලා යනවා. ආමේන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ මෙතන කියනවා ආමේන් ස්ත්‍රියකට නිශ්චලව ආමේන් සියලු ආකාර යටත්කම් නැතුව ඉගෙන ගන්න. උගන්නන්නත් පුරුෂයා කෙරෙහි බලය පවත්වන්න ස්ත්‍රියකට ඉඩ නැහැ. නිශ්ශබ්දව සිටින්න ඕන බලය පාන්නේ. දැන් පසු අපි යද්දී මේ ස්ත්‍රීන්ට තියෙන සේවය අපි බලමු. ආමේන්. ඒ නිසා ඔබ කලබල වෙන්න එපා. කිසිම ස්ත්‍රියක් සේවයට සුදුසු නැහැ නෙමෙයි. හැම ස්ත්‍රියක්ම සේවය කර යුතුමයි. ඕකේ? ඔය ගැන නෙමෙයි මෙතන කියන්නේ. උන්වහන්සේ කිව්වේ මොනවද? නිශ්චල වෙලා බලය පවත්වන්න යන්න එපයි කියලා. ආමේන්. ආණ්ඩු කරන්න යන්න එපා. දෙවියන් වහන්සේ පුරුෂයාගේ ඉස්සර ඉන්නේ. ආමේන්. එයාට තේරෙන්නම නැති කෙනෙක් ඔබ විවාහ වෙලා ඉන්නවා නම් යේසුස් වහන්සේව දන්න. ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඉස්සෙල්ලාම කියපු වචනයට යන්න. සියලුම නායකයන්ට සියලුම නායකත්වයේ දරන රජවරුන්ට යාඥා කරන සේම ස්ත්‍රී නිශ්ශබ්දව යාඥා කරත්වා තමගේ පුරුෂයා වෙන්නේ. ස්වාමීන් ප්‍රඥාව. යා වෙනුවෙන් මදහත්කාරයක් තමයි වෙන්නේ. ආමේන්. වරදට වැටිලා මම වැටුණයි කියලා කණ්ඩ දෙන කෙනෙක් නෙමෙයි. ආමේන්. ඒව කරේ එහෙම කෙනෙක්. ඒව කරේ මොනවාද? වරදට වැටිලා ඒ කෑම්ම ගෙනල්ලා දුන්නා කණ්ඩේ කියලා. ආදම් දෙවියන් වහන්සේගේ අණ සුළු කරලා ගෑණි. එහෙම නැත්නම් ස්ත්‍රිය මොන එහෙම කිව්වම හොඳයි. ගෑණි කිව්වම තව රසවත් වදිනවා. ආමේන්. ස්ත්‍රිය නිසා යාට ආදරය, ආලය, ප්‍රේමය නිසා දෙවියන් වහන්සේගේ අණ සුළු කරා. අද බොහෝ පවුල් වල දේව අණ සුළු කරන එකම ආයුධය ස්ත්‍රී. ආමේන්. හලෙලූයා. මේක මේ වචනේ තියෙනවා. ඒ නිසා හැම ස්ත්‍රියක් පුරුදු වෙන්න ඕන. දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් ජීවත් වෙන්න, විවාහ වෙන්න ඉන්නව අය පුරුදු වෙන්න ඕන. ඒ වැනි විදිහේ ජීවිතයක් ගත කරන්න. ආමේන්. සුදුසු ඵල හදාගෙන සූදානම් වෙන්න. හලෙලූයා. හලෙලූයා. ඒ වගේම ස්ත්‍රියට කියනවා පුරුෂයා කෙරෙහි හලෙලූයා උගන්වන්නට පුරුෂයා කෙරෙහි බලය පවත්වන්න ස්ත්‍රියකට ඉඩ නැහැරින්න. ආමේන්. හලෙලූයා. නිම්ෂාදෝසිකේ මාක්ස්දාද පළමුවට ආදම් පසුව ඒවද සාදුන් ලැබෙවේය. තවද ආදම් වැටුනේ නැත. රැවටුනේ නැත. වැටුන්නේ නෙමෙයි රැවටුනේ නැත. නමුත් ස්ත්‍රී රැවටි වර්ධට වැටි සිටින්නේය. නමුත් ඔවුන් විනීතභාවයෙන් යුක්තව ඇදහිලි ප්‍රේමයේ ශුද්ධකමෙහි පවතිනු නම් දරුවන් වැඩිමේදී ගැලවෙනවා ඇත. ඉතින් ස්වාමීන් වහන්සේ ඉදිරියේ නිශ්චලව යාඥා ජීවිතයක් ගත කරන්න ඒ කාලයේදී කරා ස්ත්‍රී ස්වභාවයේ ඔවුන් දරුවන් වදද්දී ඔවුනුත් ගැලවුණා. දරුවොත් ගැලවුණා. දැන් මේ නවීන ලෝකයේ අනුව මාස 7 ඉවර වුණාට පස්සේ 8 වෙනි මාසේ පොඩි පී කෑල්ලක් දාලා ළමයාව එළියට අරන් දෙනවා. නේද? දැන් ලීසි වැඩ දැන් තියෙන්නේ. නේද? අර අමුතුම ක්‍රම දැන් ඇවිල්ලා තියෙන නිසා ඉතින් දෙන්නම බේරනවා කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේගේ අණ අනුව අපි උන්වහන්සේගේ අණට අපි යට වෙනවා. හලෙලූයා. ඉතින් නවීන ක්‍රම වලට වඩා දේව වචනෙට අපි ඇතුළු වෙමු. හලෙලූයා. කී දෙනෙක් තමාගේ ගෙදරදී තමා සභාවේදී ස්වාමීන් වහන්සේ තහනම් කරලා තියෙන දේවල් කරනවා. තහනම් එපා කියලා තියෙන්නේ තහනම් කරලා තියෙන දේවල් කරනවද? කරනවා නම් ඔබ මතක තියාගන්න ඔබත් තහනම් ගහෙන් ගෙඩි කන කෙනෙක් කියලා. ආමේන්. අමතක කරන්න දෙපෑ ඒක. ඔබ උන්වහන්සේ තහනම් කරලා තියෙන දේවල් කරනවා නම් ඔබ ස්වාමින් වහන්සේ එපා කියලා තියෙන ගහකින් ඔබ
කන කෙනෙක්. එච්චරයි. ඒක දෙවියන් වහන්සේගේ දවසේදී ඔබ ගැන දෙවියන් වහන්සේ කතා කරා. හැබැයි වචනේ තියෙන්නේ එහෙමයි. එහෙනම් තහනම් කරපුදී අපි කරනවා නම් තහනම් ගහෙන් අපි හොරෙන් කන අය. ඒක අමතක කරන්නට. හalleluya. කීරෙන ප්‍රීතියෙන් ඉන්නේ. ආමේන්. හalleluya. ඒ නිසා කිසිම ස්ත්‍රියකට මෙහෙම තියනවා කියලා අන කරලා ආණ්ඩුනම් කරන්නට යන්නට එපා. කිසිම ස්ත්‍රියක් තමයි විවාහ වෙලා ඉන්නවා නම් පුරුෂයෙක් එක්ක. දැන් අපිට වැදගත් දෙයක් අපි කතා කරන්නට යන්නේ. ඒ නිසා අපි තාමත්ම වැදගත් දෙයක් අපි ඇතුල් වෙමු. මොනවද මෙතනදී උන්වහන්සේ කියන්නේ? නමුත් ඔවුන් 15 වෙනි පදයේ කියනවා නමුත් ඔවුන් ඒ කියන්නේ දෙදෙනාම උන්වහන්සේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා සුදකම ඇදහිල්ල සහ ප්‍රේමය තමාගේ පෞල් ජීවිතේ තබා ගන්න. හalleluya. හalleluya. එතකොට සුදකම අපට එන්නට ඕන, ප්‍රේමය හැසිරෙන්නට ඕන. හalleluya. ඇදහිල්ලෙන් අපි සිටගෙන ආරක්ෂා සහිත ජීවිතයක් අපේ ජීවිතේ තබා ගන්නට ඕන. ආමේන්. මේක සබාවක් තුල තිබිය යුතු ගුණාංග. ආමේන්. දැන් අපිට සබාවක් තුලට ආවට පස්සේ තමයි අපිට තේරෙන්නේ හොඳ සහ නරක දෙකම අපිට හොඳට දිව්‍යන් වහන්සේ මතක් කරලා දෙනවා. ඒ නිසා මේකෙදි අපි ඉගෙන ගන්න දේවල් සහ දිව්‍යන් වහන්සේ අපිට කතා කරන දේවල් අපේ කිතුණු ජීවිතේට එකතු කරගන්න. දිව්‍යන් වහන්සේ අහසපොළොව පහවගියත් මේ වචනේ පහව යන්නේ. මේ වචනය මේ දවසේ මේ සභාවේ මේ ඇයට කිව්වද නැන්ද කියලා ඔබගෙන් අහනවා. මගෙනුත් අහනවා. එසේ ආමෙන් කිය යුතුමයි අපි. නැත්තම් උන්වහන්සේ මෙහෙම කරපු ගම අද දවසේ මාවත් වැටෙයි, ඔගොල්ලොත් ඉඳගෙන ඉන්නවා වැටෙයි. මේ හඬම ආපහු අරගෙන දෙයි. එතන ඔබ ඔහුගේ ෆොටෝ එකක් දාලා පින්නේ මේ ඔයා දින්නේ කියලා. ඔව් ස්වාමීනි මම තරුණ කාලේනේ දැන් වයසට ගිහලා නිවෙමුණ වෙනස් නැහැ. ඔයානේ හිටි. ඔව්. උන්වහන්සේට බලය දීමට පෙන්නන්න. ආමේන්. ඔබ නැහැ කියද්දි ඒ විදිහටම අරගෙන පෙන්නන්න උන්වහන්සේට බලය තියෙනවා. ඒ නිසා අපි තීරුම් ගන්න ඕන ඒක. උන්වහන්සේ මේ දෙවියන් වහන්සේ අද ලෝකයේ තාක්ෂණය අනුව බලද්දී මනුස්සයර දින ප්‍රඥාව අනුව ඕම් හඳට වෙන වෙන ග්‍රහවල වලට යන්න බලය තියෙනවා නම් පාවිච්චි වෙනවා නම් ඔළුව ඒ වගේ විශ්වයේම මම දෙවියන් වහන්සේට කොහොම ප්‍රඥාව තියෙනවද කියලා තේරුම් ගන්න ඕන. ආමේන්. ඒක අපේ ජීවිතේ වෙනස් කරගන්න එපා. හොඳයි දැන් අපි යමු සභාවක් ඇතුලේ යම් සේවයක් සඳහා උන්වහන්සේ කතා කරන අය ගැන බලමු. දෙවියන් වහන්සේ අහනවා සභාවේ නිලධාරීන් අය. යමේ සභාවේ නායක තනතුරට ඊ타ත්ම ආශාවෙන් ඔබගේ ජීවිතයේ ගත කරන්න උවමනාවක් තියෙනවා නම් ආමේන්. පාලනයේ කටයුතු වලට ඔබ ප්‍රධාන කම් දෙන්න ආසාවක් තියෙනවා නම් හalleluya. යා ගැන ඊ타ත්ම ඕනකමින් යා උන්වහන්සේ යමක් යාට මතක් කරලා දෙනවා. යා කොහොමද ඉන්ඩෝනි සභාවක් තුල ඒදී ලබා ගන්න නම් ඒදී කරන්න ඕන නම් එයා ඉන්ඩෝනි කොහොමද කියලා කියනවා. ලබන්න ආශා වන්නේ නම් ඔහු යහපත් වැඩකට ආසාවෙන් ඉන්න ඕන. එයා විශ්වාසවන්තව සභාව තුල ඒ වැඩේට විශ්වාසවන්තව සිටිය යුතුයි කියලා. ආමේන්. ඒ නායක තමයි ඒ ලබා ගන්න ආසාවෙන් ඉන්න කෙනා එයා අනිවාර්යයෙන්ම නිර්දෝෂ මනසෙක් විය යුතුයි. ආමේන්. එක භාර්යාවක් එයාට හිටිය යුතුයි. හalleluya. ආමේන්. මට භාර්යාවන් දෙදෙනෙක් ඉන්නවා මේ සභාවට එන්න එපා කවුරු. හalleluya. තහනම් එක දෙවියන් වහන්සේ කිව්වේ. ඒක කරන්නට බෑ. හalleluya. එහෙම ජීවිතයේ යම් කෙනෙක් තියෙනවා නම් මේකට ආශාවක් ඇති කරගන්නත් එපා. මොකද අර ඉස්සෙල්ලා කියපු දේවල් වලින් ආදම වැටුණා වගේ වැටෙන්න පුළුවන්. ඒකට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා කවුරු හරි මේ දෙයක් කරගෙන යම් නායක තනතුරක් වෙයි හෝ ලෝකී සභාවක ඉන්නවනම් ඒ සභාවේ ඒ නායකයා ආදම්ට වැටුණාසේ වැටෙනවාමයි. එයා දෙවියන් වහන්සේගේ මේ අනපන කඩලා ජීවත් වෙන කෙනෙක්. හalleluya. එයා
නිර්දෝෂ කෙනෙක් වෙන්න ඕන සියලු සෙනග අතරේ කියන්න ඕන දන්නවද අර සභාවේ රෝමේ තියෙන්නේ පාලකවරයාට අමේ ස්පෙයා වීල් එකක් තියෙනවා අරයි කියලා. ඇයි නිර්දෝෂ හැම කෙනෙක් කියන්න ඕන මෙයාට එහෙම කෙනෙක් නැහැ. අමේ ඒ නිසා යා පාලකෙක් ඇටිටින්නේ. එච්චරයි. ඒක මතක තියෙන්න ඕන අපි හැම කෙනෙකුටම. ඒම කොහේ හරි තියෙනවා නම් මේ දේව වංචනිය අනුව නම් මම ඔබට කියනවා. එවැනි සභාවක දැරදි මූල ධර්ම උගන්වයි අය. අමේ ඔයගලන්ගේ සිත සනසලා ඔබ උඩින් තියලා අර පුදුම දේවල් කරලා සාතන්ගේ දීමනා ඔක්කොම පාවිච්චි කරේ සභාවේ යේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. එවැනි සභාවල් තියෙනවා. ලෝකේ නැහැ කියන්නේ. මේ සබ පුරුදු වෙන්න. එක භාර්යාවක් ඇටියට ඉන්න සභාවකට යන්න. ආමේන්. හලෙලූයා. හලෙලූයා. දැන් උනස් තවත් වැදගත් වචනයක් අපිට දෙන්නට යනවා. මේක අපි අල්ලගමු. මොනවද? ඒකේනා පමන දන හැසිරෙන්නා කෙනෙක් වෙන්න ඕන. එයාට හොඳට කතා කරද්දී එයාට හොඳට පමන දන කතා කරන්න හැසිරෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. ආමේන්. හලෙලූයා. එයාට හොඳ සිහියක් තියෙන්න ඕන. මේ කතා කරන එක තව තැනක කතා කරද්දී ඒක ඒකම තමයි. මේ කතා කරන අනිත් කෙනාට කතා කරද්දී ඒකම තමයි. වෙනස් වෙන්න බෑ. හම්බෙන කෙනා ළඟ එක එක තැන්වල නවත්තලා යන්න බෑ කෑලි. සමහරක් අයගේ වචන දැනින් දැන කැඩිලා කියලා අන්තිමට මොනවද කියන්නේ? බිඳුවක් තියෙන්නේ. ඉස්සෙල්ලා ලොකු ලිස්ට් එකක් තිබුණා කතාවේ පටන් ගත්තී. අන්තිම විරුද්ධ බිඳුවක් තියෙන්නේ. ඒකට කෑලි එකතු කරගන්නවා. පළවෙනින් කියූප එකයි අන්තිමට කියන එකයි එකතු කරපුවාම ඒ මනුස්සයා නෙමෙයි කියලා තියෙන්නේ අන්තිම. වෙන කවුද කෙනෙක් කියලා ඉඳලා කියලා තියෙන්නේ. එහෙම සිහියක් ඇති කෙනෙක් ඉන්නට බෑ. ආමේන්. හොඳට සිහිය ඇතුව අවදි වෙන්න කෙනෙක් වෙන්න ඕන. ආමේන්. මේ සභාවක් ඇතුලේ තියෙන්න ඕන ගුණාංග මේ කියන්නේ එළිය නෙමෙයි. හරි? එළියදී අපි යමු ඉදිරියේ මොකද්ද වෙන්න යන්නේ කියලා. ආමේන්. සිහිය ඇතුව පිළිවෙලක්ද ඇත්තව. හොඳ පිළිවෙලක් යාගේ ජීවිතේ තියෙන්න ඕන. ආමේන්. පැහැදිලිද? ඒ වගේම උන්වහන්සේ තව වැදගත් වචනයක් කියනවා. ආගන්තුක සත්කාරයට කැමති වූ උගන්වන්නට හොඳට සමර්ථ කෙනෙක් විය යුතුය. ආමේන්. නැත්තම් අද උගන්වන දේ හෙට ඒ මිනිස්සයා දන්නේ නැත්තම් දෙවියන් වහන්සේ මෙසේ කිව්වයි කියලා හැමදාම කියන මෙසේ කිව්වේ. ගිය පාරත් කිව්වේ අර කොහොමවත් තමා. නමුත් දැන් කොහොම නැට්ටලු කියන්නේ. ඊට පස්සේ කොහොම පොතලු කියන්නේ. නේද? යා තේරෙන්නේ යා මොනවද මේ කතා කරන්නේ කියලා. සමහරක් අය දැකලා තියෙනවද එහෙම කතා කරනවා. ආමේන්. හලෙලූයා. හොඳ ආගන්තුක සත්කාරයත් ඇතුව උගන්වන්න සමර්ථ කෙනෙක්ව සිටින්න ඕන අය. ඔව් කවදාකවත් බේබද්දෙක් වෙන්නට බෑ. මේ සභාවේ බේබද්දු නැහැ. මම ඒක අනුව කරලා තියෙන්නේ. බීගෙන කවුරුත් එන්නත් එපා. දඬුවම් මුක්ති විඳිනවාමයි. ඕකේ. මම කියන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් බේබද්දුට දේව රාජ්‍යයට යන්න බෑ. එලිදර අපතේ පැහැදිලිවම කියලා තියෙනවා. ඉතින් ඔබ හැමදාම එකම දේ කරද්දි මම දන්නේ එක දෙයක් තියෙනවා. කිතු සභාවට විශේෂයෙන් මතක් කරලා දෙන්න කැමති. යමෙක් ස්වාමීන් වහන්සේ දැනගෙන එකම පාපය ඔබ විටින් විට ඒකම කරනවා නම් එතනට දෙවියන් වහන්සේ ඩොට් එකක් තියෙනවා. ආමේන්. ඒ ඩොට් එකේ නම තමයි ඒක කවදාකවත් ඒ ශරීරයෙන් මැකිලා යන්නේ නැහැ. මම ඔබට මෙහෙම කිව්වම තේරෙන්නේ නැහැ නේ. මම තේරෙන විදිහට කියලා දෙන්න. හැමදාම ඔබ පාපයේ ඒකම කරගෙන යනවනම් එතනට වෙන්නලා මම උදාහරණයක් ගන්නෙ. එතනට අපි කියමුකෝ මොන හරි ශෛලිය ගල්ුණා කියලා. ඒකට අපි මොනවද කියන්නේ නම? කැන්සර් එක. ඒක මුළු ශරීරෙටම බලපාන. ආමේන්. ඒ වගේ එකම පාපයේ එකම විදියට ඔබ කරගෙන යනවනම් එතනට දෙවියන් වහන්සේ යම් දෙයක් කරයි. තමයි කරනවා. ආමේන්. ඒ නිසා සබාවක ඉන්න කෙනෙක් ඔබ පුරුදු වෙන්න ඕන එකම පාපයේ දිගටම කරන්නට එපා. එහෙනම් හැමදාම බොන්න එපා. දැන් මම කියපු වැඩි වචනේ වැරදි ඇති. ඒ කියන්නේ හොඳට වතුර බොන්න. ආමේන්. දවසට ලීටර් 2කකින් වතුර බොන්න බය නැතුව. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. දවසට ලීටර් 2ක් විතර මධ්‍යස්ථාරයේ බොන්න එපා.
ආමේන්. හලෙලූයා. සමහර අය මට කියන ජීවිතේට පාස්ටර් මම බොන්නේ නැහැ, ඉතින් කටේවක්වත් තියලා නැහැ කියලා. නමුත් මම හොඳ දේබද්දි බැරල් ගණන් ගහන්න පුළුවන් එකේ කාලේ දැන් නම් බොන්න බෑ ඒ කිව්වට. ආමේන්. හැබැයි ඒවල රඟපාන උත්පන්න හොඳට දන්නවා. මොකද ඒ පාරේ මං ගිහිල්ලානේ ආවේ. ඒකේ තියෙන ප්‍රශ්නේ මට. නේද? අපි හොඳ බීප් වයින් මේ ස්වභාවේ. ආමේන්. මාත් එක්කට විදුරු ගාපු අය ඉන්න මේ ස්වභාවේ. ආමේන්. එක විදුරු බීලා කෙල ගහලා ඒ විදුරුම දූපු අය මෙතන ඉන්නවා. ආමේන්. මේකේ හොඳේ. ආමේන්. බීලා අර කෑරලා කෙල ගහන්නේ. කෙල ඒ වගේ එහෙම දිලා කෝප්පේ මෙහෙම හලලා ආපහු දිලා දෙනත් තිකිනාට ඒ වටේගේ එකම කෝප්පේ දීපු අය මෙතන ඉන්නවා. හැබැයි රඟපාන්නේ දැන් අපි දන්නවා කවුරු වේවා. හලෙලූයා. තමන් දිවට හොරා බේත් බොන්නේ නැහැ කිව්වට ඇඟට හොරා බේත් දීලා දිනවයි කියලා ඇඟි දැනගන්නවා අනිත්. ආමේන්. සුදුසු නැති දේ යේසුස් වහන්සේ දැනගත්තට පස්සේ අලුත් නැවිලි කරන්නට එපා. ආමේන්. දැන් අර අපි දැන් යුරෝපේ ඉන්න නිසා සමහරක් ස්ට්‍රීම් මම දැකලා තියෙනවා. කොහේ හරි රෙස්ටොරන්ට් එක ගමන් හොයන්නේ කොහෙද දන්නවද ඇහැන්නේ බෝතල් ළඟට. ඇයි ඒගොල්ලෝ අර විස්කි බ්‍රැන්ඩි නෙමෙයි ඒගොල්ලෝ ගහන්නේ. ඒගොල්ලෝ දැන් වයින් බියර් එහෙම නමක් තියෙනවා. දැකලා තියෙනවද? විදියුස නෙමෙයි මධ්‍යසාර රතු සහ සුදු ඒ වගේම ලෝකේ බයිබලෙ කොහොක්වත් තියපු නැති සාරයක් තියෙනවා. බියර් බයිබලෙ ලියලා නැහැනේ. බයිබලෙ කොහොක්වත් බයිබියර් කියන එකක් ලියලා නැහැනේ. හරිම ස්ත්‍රී හරිම ආසයි බියර් බොන්න. ආමේන්. දෙවියන් වහන්සේ තරහා නැහැ. ඇයි? ලියලා නැති. ආමේන්. ඉතින් ස්ත්‍රී මොරෙන් බියර් ගහනවා දැකලා තියෙනවද? දැකලා තියෙනවද කවුරු හරි? දැකලා තියෙනවද? හොරෙන් යේසුස් පිළිගත්තේ බියර් බොනවා. සේවකයොත් මම දැකලා තියෙන හොරෙන් බියර් ගහනවා. ඉතින් තව කොහෙද? ඇයි කියලා අපොම් බයිබලෙ ලියලා නැහැ බියර් එක. ඒකුළු බොන්න. මුලාව. තමාගේ ශරීරයේ සතුට කරන්න යන ක්‍රම. ඒ නිසා එවැනි අයගෙන් ඔබ ප්‍රවේශම් වෙන්න. ආමේන්. මම නම් කියන්නේ කොහොමද දන්නවද? ගෙදරටවත් වද්ද ගන්න එපා. ඇයි? ඒව රැවටිලා වගේ රැවටිච්ච කෙනෙක් ඉඳලා ගෙදර ඉන්න කාවත් රවට්ටනවා. ආමේන්. පියාසේ දුවිලිවත් ගසන්න එගලන්නවත් දෙන්න එපා ඔයගලගේ පියාසේ. පාපිස්ස කියන එක දන්නවනේ? ඒගලන්ට ඔයගලගේ පාපිස්සේ දුවිලි ගසන්නවත් දෙන්න එපා. ඒ අයට. ඒ අය ගෙදරට ආවොත් එක පුංචි ජීවලේ ආවොත් ඇති මිදියාය. ආමේන්. ලොකු හිවලේ කාවට කමන්නේ හොඳ ඩෝපර් කෙනෙක්ව ගෙදරට ගෙනාවට කමක් නෑ ඔයගොල්ලෝ. ගෙනලා යාඥා කරලා අනේ බ්‍රදර් ඔයා බොන්න එපා දෙවියන් වහන්සේ ඔයගලන්ට ආශිර්වාද කරයි ඔක නවත්තන්න කියලා එයාට යාඥා කරලා ඒ බේබත් ජීවිතින් අයින් වෙන්න යාඥා කරලා අරින්න. හැබැයි ඔය හොරා පයින් එකට එන්න දෙන්න එපා. ඒ දන්නවද? පුංචි හිවලු කවදාකවත් මිදියතු පාලු කරාට ආමේ මිදියත්තේ මුල් කන්නේ නැහැලු. පුංචි හිවලු ගිහිල්ලා අතුත් කාලා මුලත් කාලා යනවා. ටික කාලෙකින් ඒක හැමැල්ල යනවා. ආමේ ඒ නිසා පුංචි ප්‍රවේශම් වෙන්න. හalleluya. ඔබ සභාවකට යනවා. ඔබගේ කිසිම ජීවිතේ එවැනි අය ඔබට හමු වෙනවා නම් ඔබ ඔවුන්ගේ ඈත් ජීවත් වෙන්න පුරුදු වෙන්න. හalleluya. දැන් මේ දැනට මේ නායකත්වයටවත් සුදුසු නැහැ කියන වෙන දේවල් කරන අය. ඉතින් ඔයගොල්ලන් ගෙදරටවත් ඕනේ නැහැ නේ. හalleluya. ඒ වගේ මොනවද කියනවා? ඒ අය කවදාකවත් ගහගන්නෙක් වෙන්න බෑ. මොනවද? ඔබ දෙවියන් වහන්සේගේ ස්වභාවය ඇතුලේ යම් දෙයක් කරන්න ආසාවක් තියෙනවා නම් සම්ඩු සර්වල් කරගන්න යන්න එපා. ආමේන්. සම්ඩු සර්වල් කරගන්න ඉන්නවද? මේ ස්වභාවය නම් නැහැ සම්ඩු සර්වල් කරගන්න අය. ආමේන්. ඒ නිසා සම්ඩු සර්වල් සාතන් දිනව ඇර අපිට වෙනුම්ගේ සම්ඩු සර්වල් නැහැ. හalleluya. ඒ නිසා ඒවට මුණ දෙන්න තමයි අපිව තබලා තියෙන්නේ. ඉතින් තමයි ඔබගෙන් ඉල්ලනවා සභාවක් ඇතුලේ කවුරුරි ඉන්නවනම් කිසි කෙනෙක් ඔබගේ වචනේ ඉස්තරා කරගෙන සම්ඩු සර්වල් දාගෙන යන්න එපා. ගහගන්නේ කවදාකවත් දෙවියන් වහන්සේගේ වැඩේ සිදුසු නැහැ. ආමේන්. ඒ වගේම ඒ කෙනා දෙවියන් වහන්සේගෙන් හරිම සිදුවන්ත කෙනෙක් වෙන්න. හalleluya. හalleluya. කී දෙනෙක් විසිරිවන්තද? අපේ සභාවේ ඉන්න අය.
මම අපි සභාවේ නෑර කතා කරන්නේ. හලෙලුයා. ඉවසීම තියෙන්න ඕන. හලෙලුයා. ඉවසිලිවන්ත වූ දබරකාරයෙක් නොවු. මොනවද දබරකාරයෙක් කියන්නේ? මම ඉස්සෙල්ලා කිව්වා ගහ ගන්න සම්ඩු සර්වල් කරගන්න. දබර කරන්නේ මොනවද? දබරකාරයෙක් කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයට එකඟ වෙන්නේ නැතු එහෙම කොහොමද වෙන්නේ? ඔයා අපිට කොහොමද කියන්නේ? එහෙම වෙන්න පුළුවන් දෙවියන් වහන්සේගේ වචනේ. දෙවියන් වහන්සේ කරුණාවන්තනේ. ආමේන්. හලෙලුයා. උදාසෙන් ප්‍රමාද දෙවි කෙනෙක් නේ. උන්වහන්සේ ප්‍රේමයයිනේ. සියලු වැරදි ප්‍රේමී වහන දෙවියන් වහන්සේනේ. මම ඒක කිව්ව පස්සේ කියලා දෙන්න කියලා. ඒ වෙලී. ආමේන්. ඒ ඔක්කොම අපේ එළියේ තියෙන්නේ. මේක ඇතුළේ වෙනත් දෙයක්. සභාවකට මේතන කතා කරන්නේ. සභාවේ දබර වෙන්නට බෑ. ආමේන්. සම්ඩු සරුවල්. ආමේන්. මේකට මොකද්ද කියන්නේ? අපි මේ එක වචනයකට එහෙන් උසස් කරලා කතා කරනවා. එරෙහිව. මොනවද ඒකට කියන්නේ අපි? ආමේන්. මෙතන කියනවා දබර කරගන්නවයි කියලා. ආමේන්. ආගමන. අපි යනවා. එහෙම වෙන්නේ කොහොමද කියන තැනට අපි ගේනවා සභාවේ. ඔයා කොහොමද එහෙම කියන්නේ? මෙහෙම දෙවියන් වහන්සේ මෙහෙම කියලා කියනවා නේද? අපි මුළු පරිච්ඡේදෙම යමෙක් කියවනා නම් ඒ මුළු පරිච්ඡේදෙම කියවල කියන්නේ පරිච්ඡේදෙ කියවන්න මේ පරිච්ඡේදෙ තියෙන්නේ මේකයි මෙතන ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙන්නේ. පදේ නෙමෙයි කියන එක පෙන්නලා දෙන්නේ. ආමේන්. ඒ නිසා ඔබ හොඳට ඉගෙන ගන්න ඕන කෙනෙක් වෙන්න ඕන කියලා ඉස්සෙල්ලා කිව්වා. සියලු ආකාර ආමේන් දබර කරන්නේ නොවු මස්තු තෘෂ්ණාව නැත්තව. මෙතන තමයි හුඟක් විශේෂයෙන්ම පිරිමියන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ වස්තුව රැස් කරගන්න එක. ආමේන්. ඔබගේ ජීවිතේ වස්තුව රැස් කරගන්නවා නම් ප්‍රවේශම් වෙන්න. කී දෙනෙක් මේකට එකඟ වෙන්න හොඳ දන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේට යමක් ආසාවක් තියෙනවා නම් ඔබ වස්තුව ඔබගේ ජීවිතයේ රැඳිලා තියෙන්න බෑ. වස්තුව තියෙන සිත දෙවියන් වහන්සේට ප්‍රසන්න නැහැ. එයාගේ සිත තියෙන වස්තුවත් එක්ක. ආමේන්. ඒ නිසා මේ වස්තුවට ආශා කරන කෙනෙක් නම් ඔබගේ දෙවියන් වහන්සේගේ මේක ඇතුලේ මුකුත් කරන්න බෑ යා. දෙවියන් වහන්සේ කියන්නේ ඒවා අතහරින්න. අතහරින්න ඕන දේවල් අතහරින්න. ආමේන්. දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙයි. හලෙලුයා. ඒ වගේම තමාගේ පවුල මොනවද කියන්නේ? තමාගේ පවුල හොඳට බලා ගන්න කෙනෙක්. කට ඉස්සුත් කියන්නේ කට එහෙම කියන්න පුළුවන් කෙනෙක් වෙනවා. ආමේන්. මොනවද එතන කියන්නේ? තමාගේ පවුල හොඳින් හසුරුවා ගන්න පුරුදු වෙන්න. පණිද්දී බලය පණිද්දී නවත්තන්න පුරුදු වෙන්න. ඕක ඔයාලට සුදුසු නෑ මගේ පැටියෝ. ඕක කියන්න එපා මගේ රත්තරනේ. ඕම කතා කරන්න එපා මට. බයද කියන්න. මම වැද්දෙක් නෙවෙයි. පීඩනම කලිසමක් ගාගෙන ඉන්න බයද කියන්න. අද උඹත් බය ඔක් කියන්නේ. ඇයි බය? තමාගේ හදවතත් වැරදි තැනක තියෙන නිසා. තමාගේ හදවත වැරදි තැනක තියෙන නිසා තමාට කියන්නට බෑ. තමාගේ හදවත හරි තැනක තියෙනවා තමාගේ භාර්යාව කතා කරද්දී එයා උච්චාරණය කරන වචනෙට යට දෙන්න පුළුවන් පිළිතුරු තියෙනවා. තමා වැරද්ද අනාගෙන තියෙද්දී දෙවියන් වහන්සේ දැක්ක නේද මොනවද කිව්වා? ආදම නිකන් එරියද ඉදි කියවයි කියලා. නේද? පව්වනේ ඒව දුන්න ආදම්ට කියලා උන්වහන්සේ ආදම නිකන් එරියද? බාදේදලා මැරෙනවා මිනිහෝ කිව්වනේ. ආදම්ට කිව්වේ මොනවද? බාදේදලා නැස්සිනවා ආපහු කරන්න දෙයක් නැහැ. මම ඔය සදාකාලීටම මැරෙන්නේ තියාගන්න ඉදී. බාදේදලා මැරෙනවා. බාපා මරණී බයි ඉතු කරගන්න. මගේ අන්න සුදු කරා. ආමේන්. ඒ නිසා ඔබ බය වෙන්න එපා. ඔබගේ භාර්යාවට හොඳට පවුල හොඳට හසුරුවා ගන්න කෙනෙක් වෙන්න. ආමේන්. නෑ මට කෝච් යන්න ඕන මට බස් එකේ ෆ්ලයිට් එක යන්න බෑ කියලා. ඇත්තකින්ම මේ යන්න ෆ්ලයිට් එකේ. බය වෙන්න එපා. කෝච් යන්න පුළුවන් ශ්‍රී ලංකාවට බෑනේ. දාන්න ෆ්ලයිට් එකට ගිහින් රෝමේ ඉඳලා ෆ්ලයිට් එකේ ශ්‍රී ලංකාවට ගෙනියන්න. ඔබ කෝච් එකෙන් යන්නේ කිව්වොත් ඔබ භාර්යාවගේ කීමාල ඔබ අනා ගන්නවා මේ සේවය. දෙවියන් වහන්සේගේ වැඩි. දෙවියන් වහන්සේ ඔබට දෙන්න යන දේවල් දෙවියන් වහන්සේ ඔබට දෙන්න යන ආශිර්වාද ඔබ අනා ගන්නවා. ඔබගේ යාට ප්‍රේම කරලා ඒව වගේ කෑවොත් ඉවරයි.
ආමේ. අද හුඟක් අය යාට ගියාගේ හිත සීලා නැහැ. හරිම මුරණ්ඩුයි නේද? දැන ඇවිදිනවා කියලා එයා කියන එක කරලා අන්තිමට විටි කරනවා. මේ සබාවක් ඇතුලේ ඉඳේවල් සුදුසු නොවේ. හalleluya. මේක අපිට දේශනාවක් වගේම අපේ ජීවිතේ හොඳ ඉගැන්වීමක්. මේක අද සභාවල නැතුව තමන් අර වැරදි කර සභාවල් පිටගෙන තියෙනවා. නායකත්වයක් නේ සමහරක්ගේ සභාවල් වල. ආමේ. නායකත්වය දන්නේ නැහැ. තමා කොයි විදිහින්වත් දන්නේ නැහැ. දීමනාවක් අරගෙන පාවිච්චි කරනවා. තමා සභාවක් කියලා සෙනඟකට තියාගෙන ඉන්නවා. දේවියන් වහන්සේට ප්‍රසන්න නැති පිළිකුල් ජීවිතයක ඇතුළේ තියෙන්නේ. උන්වහන්සේට ඔසවා ගන්නට බෑ. ඒක හිතී තියාගන්න මේක ඔසවා ගන්න යන සභාව කියලා නෑ. මාගේ නාමයෙන් අන්තිම කාලවල බොරු අනාගත වත්වරු බොරු ප්‍රවේදවරු වෙලා මගේ නාමයෙන් උන්වහන්සේගේ දරුවෝ මුලා කරනවා. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම ගැලවෙන්න ඕන. අපි යන්න ඕන හරි සභාවට. ආමේන්. ඔබ කවුරුද දැනගන්න මේ සභාවට යන්න ඉස්සෙල්ලාම අහන්න පාස්ටර් කෙනෙක් ඉන්නවද කියලා. ඔව් දෙවියන් වහන්සේ ආලේප කරලා තියෙනවද? ආමේන්. ඔව් යේසුස් වහන්සේගේ නාමයෙන් ස්ථාපිත කරලා තියෙනවද? හalleluya. ආමේන්. එයා දෙවියන් වහන්සේගේ රාජ්‍ය සුදුසු වැඩේට මේ සුදුසුකම් තියෙන කෙනෙක්ද? ඒ වගේම හොරෙන් හොයලා බලන්න වෙන කවුරු සයි සපෝට් එකේ ඉන්නවද? නැත්නම් තනියමද ඉන්නේ? හොයලා බලන්න. එයා කියන වචනේ සත්‍යද කියලා බයිබලයක් අරගෙන බලන්න. අඬ ගහනවනම්. ඔය කීපයක නැත්නම් උන බයිබලෙ නැත්නම් මේක බයිබලෙ තියෙනවද? අහන්න. හාස්කම් පස්සේ නම් යන්න එපා. ආමේ. සෙනගිනවයි කියලා කියන්නේ එතනට යන්න එපා. ඔබ එතන සත්‍යතාවයේ ආත්මයන් වහන්සේත් ගත කරන්න ඉන්දියාවට සිටිය යුතුයි. ඒ ඉන්දියාවට මේ සුදුසුකම් තිබිය යුතුයි. ආමේන්. හalleluya. ඒ කෙනාට මේ සුදුසුකම් තිබිලා ඔගොල්ලෝ කියනනේ මේ පාලකවරයා හරකෙක් කියලා කමක් නෑ. හරකගේ ගතිගුණ තියෙන අනිත් ඔක්කොම හරක් පැටවුන ස්වාමීන් වහන්සේ සුවා ගන්නවා. ඒ ගෝත්‍රෙට ඒ අනුකූල උපදේශ විතර දෙවියන් වහන්සේ දෙන්නේ. ඊට වැඩි ලොකුවට උන්වහන්සේ දෙන්නේ නෑ. ඒ මට්ටමේ අනුව උන්වහන්සේ ඔසවා ගන්න. ඒ නිසා දෙවියන් වහන්සේ පත් කරලා තියෙනවා නම් ඒ දේවල් සුදුසුකම් තියෙනවා නම් ඔබ ඒ සභාවට යන්න. ආමේන්. නැත්නම් දීමනාව පස්සෙන් ගිහලා අනාගන්න යන්න එපා. ඔබ අනාගත වාක්‍ය නෙමෙයි යහන්නේ අනාගත වාක්‍ය යහන්නේ. නෝට යන්න එපා. ආමේන්. කවුරු හරි කියනවා නම් එහෙම කෙනෙක් ඉන්නවනම් මාත් එක්ක කතා කරන්න. මම ඕනනම් රෙඩි. ඔබට මේවත් එක ගැඹුරු මීට වඩා ගැඹුරින් මට ඔබත් එක්ක කතා කරන්න පුළුවන්. හalleluya. ඒ වගේම ස්වාමීන් වහන්සේ කියනවා තමාගේ පවුල හොඳට හසුරුවා ගන්න කෙනෙක් වෙන්න ඕන. ආමේන්. නෑනේ මට හුඟක් අය කියන දේ අනේ පාස්ටර් දරුව ගියානේ වැඩේ කරන්න හේතුව මගේ එක්කිනා නිසානේ දරුව ගියේ එක්කිනා. හොඳේලාට දෙන්න කිව්වේ නෑ. මගේ එක්කිනා නිසා මේ වැඩේ කරන්න දරුවේ. නැත්නම් මගේ හාමිනේ ආමේන්. ඒ ගරු සැලකිලි දීලා මගේ නෝනා මගේ හාමිනේ ඒ නිසයි මට මේක කරන්න බැරුව ගියේ පාස්ටර් ආනි පාස්ටර් සෝරි. ආමේන්. මම අනිත් දවසේ අනිවාර්යයෙන්ම කරන්න වැරදීම. ඔබට පුළුවන් ආදරෙන් ප්‍රේමයෙන් යන්න දෙන්න. මේක සුදුසු නෑ පැටියෝ කියලා දෙන්න. ඔබ හරි දැනගන්න ඔබට පුළුවන්. ආමේන්. ඔබ ළඟ ස්වාමීන් වහන්සේගේ ආත්මය තියෙනවා ඔබට පුළුවන් ඔබගේ භාර්යාව ඔබට හදා ගන්න. ආමේන්. ඇයි හදා ගන්න ඕනේ? භාර්යාව මිනිස්සු වැටෙන නිසා. ඒව වැටුණා නම් ඒ දමුවේ ඉඳලා ඔබගේ භාර්යාව ඔක්කොම වැටෙනවා. කවුරු හරි කියනවා මම වැටෙන්නේ නැහැ කියලා දේ වචනය අනුව බොරු. මෙතන උන්වහන්සේ කියනවා අනිවාර්යයෙන්ම ස්ත්‍රී රැවටි වර්ධට වැටි සිටින්නේ කියලා. ආමේන්. දෙවියන් වහන්සේ කියනවා නම් වැටෙනවා කියලා අපිට කියන්න පුළුවන් ද කාට හරි වැටෙන්නේ නැහැ කියලා? ස්ත්‍රී අනිවාර්යයෙන්ම වැටෙනවාමයි. ඒ හින්දා තමයි පුරුෂයෙක්ට දීලා තින්නේ වැටෙන්නේ නැතුව බලා ගන්න. එයා ස්ත්‍රිය එතන ඉඳලා බලය පවත්වනවා නම් මතක තියාගන්න එතන කිසිම සමාදානයක් නැත. කිතුණු සභාවේ පවුලට අයත් කෙනෙක් වෙන්න යන්නේ නැහැ. ඒක අපේ ජීවිතේට ඉතාමත්ම වැදගත්ම වටිනා දෙයක්. දැන් අපි මේකට අපිට ඕන ඉතාමත්ම ඕනකම මේකට උත්තරයක් හොයන්න. මොනවද? එහෙනම් මෙතනදී අපි දැනගත යුතු වැදගත් දෙයක් අපිට දෙවියන් වහන්සේ අපිට කතා කරනවා. මොනවද? ආදම් එයාගේ ජීවිතේ ඉතාමත්ම වැරදිම දැන එයා හොයාගෙන එයාගේ ජීවිතේ නැති කරගත්තා. ආමේන්. ස්වාමීන් වහන්සේ අපිට මතකද කතා කරලා දෙනවා. එයා
ආදම් වගේ ජීවිතයක් අපේ ජීවිතේට බෑ. දෙවෙනි ආදම් වගේ ජීවිතය අපිට තිබිය යුතුමයි. කාගේ වගේද? ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ස්වරූපය දරන පුරුෂයෙක් විය යුතුමයි හැම කෙනෙක්ම. ආමේන්. පවුල හොඳින් හසුරගෙන සංසුන්කම ඇතුව සූතිය දරුවන් හික්මවා ගන්නා වූ දැනෙත් එක්ක සිටිය යුතුයි. ඒ කෙනාගේ දරුවෝ ගෙදරක ඉන්නවා නම් නිකන් හරි හම්බෙලා නිකන් හම්බෙච්චා ඉන්නවනේ. දරුවෝ හම්බෙලා ඉන්නවනේ. ආමේන්. එහෙනම් දරුවෝ ඔය පවුලකට ඉන්නවා නම් ඒ දරුවාම හොඳටම හසුරවන කෙනෙක් වෙන්න ඕන ඒ තාත්තා. හalleluya. මෙහෙ එන්න කියද්දි ආපහු එන්න ඕන. අනේ තාත්තේ නිකන් ඉන්නවා යන්න කිව්වනම් අන්න මෙහෙ මුකුත් කරන්න එපා ඇතුලේ. ආමේන්. දරුවන් හොඳට හසුරවාගත්තු හොඳ සිහි කල්පනාවක් ඇති පියෙක් වෙන්න ඕන. දෙවියන් වහන්සේගේ දේවමාලිගාව ඇතුලේ යමක් කරන්න. ආමේන්. යම් නායකත්වයක් දරන්න. හalleluya. ආමේන්. ඒ වගේම ඉතින් එහා පැත්තේ පස්වෙනි පදේ කියනවා නමුත් යමෙක් තමාගේ පවුල හසුරුවා ගන්නට නොදන්නේ නම් ඔහු දෙවියන් වහන්සේගේ සභාව ප්‍රවේශම් කරන්නේ කෙසේද? තමාගේ පවුල කියලා කියද්දී අර භාර්යාව විතරක් නෙමෙයි. ඕකේ දරුවනුත් අය. එයාගේ දරුවන් අය භාර්යාවයි හරියට හසුරුවන්න තීරෙන්නේ නැත්තම් සභාවේ නායකත්වයේ කිසි දෙයක් යට කරන්න තීරණයක්ම දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ. කවුද දෙන්නේ එහෙනම්? සාතන්. දෙවියන් වහන්සේ දෙනවා නම් මේ විදිහට තියෙන්න ඕන. මේවා නැත්තම් වෙන කෙනෙක් තමයි හසුරුවන්නේ. my car නේද? මගේ කාර් එක, my petrol, මගේ petrol මට ඕන විදිහට මම යනවා. ඒ කියන්නේ ස්ව ආධිපත්‍ය. සාතන්ගේ ආධිපත්‍ය මම පාවිච්චි කරනවා. මම anyway මම යනවා. මට ඕන විදිහට මම ඉන්නවා. නේද? ඔබගේ යමක් කියන්න මෙතන. ඔබගේ දරුවා, ඔබගේ භාර්යාව මේ ස්වභාවයට එනවා. මේ ගතිගුණ ගුණාංග වලද ඔබගේ භාර්යාවයි දරුවෝනි කෙනෙක් ඔබ ඔබට දරුවෝ නැත්තම් ඔබ විවාහ වෙන්න ඉන්නවා නම් ස්ත්‍රී හෝ කාන්තාවක් හෝ එහෙම නැත්තම් තරුණී හෝ ඔබ මේ ගුණාංග ඇතුව දෙවියන් වහන්සේගේ වැඩවල වල යෙදලා ඉන්නවා. ආමේන්. මේ සුදුසුකම් ලබන්න, විදිරි සුදුසුකම් ලබන්න ඕන මේවා නේද? ඒ නිසා මේක දේවානක් නිසා දෙවියන් වහන්සේගේ අන්නට කීකරු වෙන මිනිස්යාට පමණයි මේ පොළවෙන් ස්වර්ගයට යන්නට පුළුවන්. ඒක ඔබ හොඳට මතක තියාගන්න යුතුයි. මේ පොළවෙන් ස්වර්ගයට යන්න ඕන නම් මේවා අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මේවා නැතුව කොහේ දැනක නිර්මාණ වෙලා තියෙනවා නම් අපි වැරදි පාරක ඉන්නේ කියන එක මතක තියාගන්න. හැමේ වැරදි පාරක අපි ගමන් කරන්නේ සෝයන් වහන්සේ කැමති පාරවල නෙමෙයි මේවා මට ඕන නිසා මගේ මමත්වයේ නිසා මාළඟ දීමනා තියෙන නිසා මම හරි කියාගෙන මම කරන දෙයක් ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඒක නැති බව හොඳට මතක තියාගන්න. හalleluya. ආමේන්. හalleluya. එහෙනම් උන්වහන්සේ ඊටමත් වැදගත් දෙයක් අද දවසේ අපිට කතා කරන්නට යනවා. මේක ඔබගේ ජීවිතේ පාන වේවා. ඉන්පසු උන්වහන්සේ කියනවා වවුන් උඩංගු දී යක්ෂයාට පැමිණෙන දඬුවමට නොවැටෙන පිණිස කවදාකවත් අලුත් ගෝලයේ මේ වැඩේට බාර ගන්නට එපා. ආමේන්. හalleluya. ආපු ගමන් පට්පට් ගාලා ඒවා මේවා දෙන්න තියන්න එපා සභාව ඇතුලේ. සභාවකා මියා හොඳයි, මියා හොඳට ගිටාර් ගහන්න දන්නවා, මියා අර මේවා දන්නවා. මේ සුදුසුකම් නැතුව ඒ යම් කිසිම දෙයකට ගන්නට එපා. ඒ වගේම අලුතින් ආවයි කියලා දෙන්නත් එපා. එයා හොඳට හොයලා බලන්න යාගේ ජීවිතය. ආමේන්. දැන් මේ අවස්ථාවේදී යම් දෙයක් ඔබට මට මතක් කරලා දෙන්න පුළුවන්. සමහරක් වෙලාවට තමාගේ පුරුෂයා සභාවේ නැතුව ඇති. ඔබ විතරක් ගැලවීම ලැබලා ඇති. තමාගේ භාර්යාව විතරක් ගැලවීම ලැබලා ඇති පුරුෂයා නැතුව. පුරුෂයා විතරක් ගැලවීම ලැබලා ඇති භාර්යාව නැතුව ඇති. ඕම් වෙනුවෙන් යාඥා කරන්න. හැබැයි එයා කාලයක් එයාගේ ජීවිතය බලන්න එයා සුදුසුද මේ වැඩවල වලට. දෙවියන් වහන්සේ ආයව ගලවනකම්. ආමේන්. එයා සුදුසුකම් නැතුව මෙතන සිටිය යුතුයි.
තනියම ඉන්න අය, මේ රටකට ඉන්න අය ගොඩාක් ප්‍රවේශම් විය යුතුයි. ආමේන්. තමන්ගේ මව්බිම අතහැරලා තමන්ගේ පුරුෂයා භාර්යාවන් සමහරක් අය දාලා ඇවිල්ලා තියෙනවා. ආමේන්. හොඳ හෘද සාක්ෂි ඇතුව දෙවියන් වහන්සේගේ දේවල් වලට විශ්වාසවන්තව ඉන්න අය විය යුතුයි. ඒගොල්ලන්ට මොන සුදුසුකම් තිබුණා මේවා අනුව ඉන්න අය විය යුතුයි. දේවචනේ නේ කාටවත් යන්නට බෑ. ආමේන්. මටවත් යන්නට බෑ දේවචනෙට එහෙන්. ඒ නිසා අපි අලුතින් යමෙක් ආවනම් ඒ කෙනා ලංකාවේ තියෙන හොඳම බෑන්ඩ් එකේ සෙල්ලම් කරනවා කියමුකෝ. හොඳම ඉස්කෝලේ ගිහිල්ලා ආවි කියන්නකෝ. ඒ වගේම ලෝකෙ තියෙන හොඳම විශ්වවිද්‍යාලෙ ඉගෙනගෙන ආවි කියන්නකෝ. ලෝකෙ තියෙන හොඳම බයිබල් විද්‍යාලෙ ඉගෙනගෙන ඇවිල්ලා තියෙන කියන්නකෝ. එයා අපිට අලුත්. එයාගේ පසුබිම අපි තේරුම් ගන්නකම් කිසි දෙයක් ආවයි කියලා ඒ කෙනාට දෙන්න යන්න එපා. ආමේන්. ඒ නිසා ඔබ ප්‍රවේශම් වෙන්න ඔබගේ කිතුණු ජීවිතයේ මෙවැනි පුද්ගලයන් ඔබට හම්බෙද්දී පළවෙනි දේ ඔබට කරන්න ඕන දේමවඩ මතක් කරන් යාඥා කරන්න එකයි. කවදාකවත් ඔබගේ වචන උච්චාරණය කරගන්න යන්න එපා අය. ආමේන්. දෙවියන් වහන්සේ වැටෙන තැන් වලින් ගලවන්න පුළුවන් දෙවියන් වහන්සේ. ආමේන්. කසල ගොඩ ඉන්න මිනිස්සුව නැගිටිුවේ නේද? ඒ නිසා අපි හැම කෙනෙක්ගේම දුර්වල තැනින් දෙවියන් වහන්සේට ගලවන්න පුළුවන් යාඥා කරලා. ඒ නිසා මිනිස්සුන්ට ගිහිලා තමා හරි තමා සුද්ධයි කියලා කතා කරන්නට යන්න එපා. ආමේන්. තමාන වැටෙන පිස තමාම බලා ගන්න කියලා බයිබලයේ තියෙනවා. ඔබ ධර්මිෂ්ඨයෙක් නම් නුඹේ නොවැටෙන පිස ධර්මිෂ්ඨකම නුඹ බලා ගන්න කියලා තියෙනවා. හලෙලුයා. ඒ නිසා අපි හැම කෙනෙක්ම ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම උන්වහන්සේ කියනවා මෙතනදී ඔවුන් දන්වි යක්ෂයාගේ පැමිණ දනුවට නොවැටෙන පිස අලුත් ගෝලෙක් නොවිය යුතුය. එරත් නින්දාවට පක්ෂ යක්ෂයාගේ මලපදට නොවැටෙන පිණිස ඔහු පිටිත අයවලුන්ගෙන් යහපත් සාක්ෂියක් තියෙන්නට ඕන. ආමේන්. ඇතුළේ මේ පිටත ගැන කතා කරන පිටත අය කියන්න ඕන නියමයි අපේ සුමනි. ඔව් මෑන් වෙනස්. ආමේන්. සුමනි ඉස්සර ගහගත්ත දැන් ගහගන්නේ නැහැ. සුමනි ඉස්සර බිව්ව බේබක් දැන් බොන්නේ අපි දකින්නවා. ආමේන්. සුමනේ සම්දුසරුවල් නැහැ. සුමනේ දැන් අපි දකින්නවා නෝනව අතින් අල්ලගෙන යනවා. සුමනේ දැන් අපි දකින්නවා දරුවොත් එක්ක හරි ප්‍රීතියෙන් ඉන්නවා. ආමේන්. සුමනේ දැන් අර කෑ ගහලා කතා කරපු වචන දැන් කතා කරන්නේ නැහැ දැන්. සුමනේ හරි වෙනස්. ආමේන්. ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි බොහෝ අය කියනවා මේ කොරෝනා වෛරසය යේසුස් වහන්සේගේ දරුවන්ට හැදෙන්නේ නැහැ කියලා කෑ ගහලා එක එක්කෙනා කියනවා. සමහරක් අයට ගිහිල්ලා අන්‍ය ජාතිකෙනෙක් කියනවා මේ අපි යේසුස් වහන්සේ පිළි අරගෙන තියෙන්නේ කොරෝනා හැදෙන්නේ නැහැ අපිට කියලා. ඉතින් අල්ලපු ගෙදර මිනිස්සයා ඕකහන් ඉඳලා පහුවෙන්ද බලපුවාම කෝයාගේ සුමනේ ඊයේ මැරුණානේ. ඉතින් කොරෝනා හැදෙන්නේ නැහැ කිව්වා. නෑ කොරෝනා හැදෙලා මැරුණානේ කියලා. කොහොමද කියන්නේ? ආමේන්. එයා කියලා තින්නේ මොනවද? වසංගතයක් අපේ ගුඩාරමට එන්නේ නැහැ කියන එක තමයි. ඒක නෙමෙයි කියලා තියෙන්නේ. හalleluya. හalleluya. එතකොට යල්ලපු ගෙදරින්න කෙනා මොකද කියන්නේ? මුන් බොරු පොතක් තියාගෙන බොරු ආගම ප්‍රචාරය කරන අය. ආමේන්. එතකොට මොකද වෙලා තියෙන්නේ? කොරෝනා හැදෙලා මැරුණේ කොහමද? අපිට කොරෝනා එන්නේ නැහැ කියලා කිව්වා අය. හalleluya. ඒ වගේ වැරදි දේවල් අපි කියන්න ඕනේ නැහැ. අප තුලින් අපේ පෞල් ජීවිත තුලින් අපේ දරුවන්ගේ ජීවිත තුලින් අපේ භාර්යාව තුලින් අපේ ඉන්න පුරුෂයා දැන් සුමන හොඳයිනේ. සුමන තුලින් අනිත් අයට ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න. හalleluya. විශේෂයෙන්ම ඔබගෙන් ඉල්ලන දෙයක් වැදගත් දෙයක් තියෙනවා. ඔබ මේක අමතක කරන්න එපා. ඔබගේ එහා පැත්තේ ගෙදර ඉන්න අය මේ ඉතාලියේ විශේෂයෙන්ම වැදගත් මොකද ෆ්ලැට් වල හුඟක් අය ඉන්නේ. එහා පැත්තේ ගෙදර ඉන්න අය, පල්ලෙහා තට්ටුවේ ඉන්න අය, තනියම විල්ලා එකක් වගේ ඉන්නවනේ එහා පැත්තේ ඉන්න අය. වැඩ කරන ගෙදර හාම්පුතුගල හැම කෙනෙක් වැඩ කරනවා. හාම්පුතු කියනවනම් මේ මිනිස්සයා වෙනස් කියලා. මේ මිනිස්සයා වෙනස්. ඔබ යම් යම් ව්‍යාපාර සේවය කරන තැන්වල ඕන් ඇල අපට දොස් තියලා යන්න තියන්න එපා. ආමේන්. ඔබ වැඩ කරා නම් දෙවියන් වහන්සේ ඔබ දිහා බලන් ඉන්නවා. ඔබ කියයි මිනිස්සු කියනවා නම් මිනිස්සයා යහපත්
ආමේන්. අනිත්‍යයට ආදර්ශයක් ඇති ජීවිතයක් ගත කර යුතුයි. මේක කොතනද කියන්නේ? මේකේ. හalleluya. නින්දාවේ යක්ෂක මලපතට වැටෙන්නේ නැති යහපත් හෘද සාක්ෂියක් සිටින්න ඕන. එසේම ආමේන්. මේ දේවල් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි සභාවක් තුල. මේක අනිවාර්යයි. දැන් මැදදී මම කතා කරන්න යනවා සභාවේ ඉන්නව උපස්ථාන කරන්න අය. සභාවට උදව් කරන්න සේවය කරන අය. උපස්ථායකයෝ කියන්නේ. ආමේන්. දැන් මතක් කළ දෙන්නේ සේම උපස්ථායකයන් සංසුන්ව දෙයාකාර කතා නැත්තා වූ බොහෝ මුද්‍රික පානයට ඇලුම් වූ නින්දිත ලාභයට කිජුන වූ ඇදහිලි රහස පිරිසිදු හෘද සාක්ෂියකින් දරන්නා වූ අයවල සිටින්න ඕන අය. තවද ඔවුන් පළමු කොට සෝදිසි කරනු ලැබ ඉන්පසුව නිදොස් නම් උපස්ථායකයන් මෙහි කෙරෙත්වා. ආමේන්. හalleluya. ඒ වගේම ඒතරදි කියනවා උපස්ථානය කරන ස්ත්‍රීන් ගැන කතා කරන සියම ස්ත්‍රී සංසුන්ව කේලම් නොකියන්නා වූ පමණ දැන හැසිරෙන්නා වූ සියල්ලදී විශ්වාසව අයව සිටිට ඕන අය. උපස්ථායකයෝ වන අය එක එක භාර්යාවද පුරුෂයාද තමාගේ ධර්මයන් තමුන්ගේ ගෙදර වාසීත් හොඳ හැටි අසුරුවා ගන්නව සිටිත්වා. මක්ෂද උපස්ථායකෙක්ව හෝ යහපත් ලෙස සේවය කළා වූ අය තමුන්ටම උසස් තත්ත්වයකට ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙනා ඇදහිලි බොහෝ නිසකකමද ලබා ගනිති. ඒ නිසා සභාවේ අනිත් සේවය කරන හැම අයටම අනුතුරු ඇඟවීමක් තියෙනවා. ඒ අයත් අර පදවියේ සිටියම යුතුයි. හැබැයි එක දෙයක් කියනවා ඒ කරන හැම කෙනෙකුටම මුද්‍රික පානීය පමණක් ටිකක් උපස්ථාන කරන්නට බොන්න පුළුවන්. මදපානය වයින් බොන්නට බෑ. ඕකේ. ඉතින් අපිට බොන්නෙම නැතුව ඉන්න පුළුවන් නේද? ගිජු නොවි ඉන්න අය. ඉතින් අපිට ටිකක් බොන්න පුළුවන් නිසා ඉඳලා හිටලා මොනවාද මේසේ වයින් විදුරක් තියලා අපි බොනවා. ඒක දේව වචනේ ලියලා තියෙනවා කියලා අපි කියනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. මොනවද? ඔබට ඕන නම් ඒ කාලේ තිබුණ මිදියුස නෑ. මිදියුස කියන්නේ මොනවද? අද අරගෙන මිදිවත්ෙන් අරගෙන ලෑල්ලක හෝ පෙට්ටියකට දාලා ඒකට දෙන්නේ තුනේ ණය නැගලා පාගලා ඒකෙන් එන ඉස්ම අරගෙන බොනේ. ඒක එක දවසක් පවුණු. එක දවසක් නෙමෙයි එක වරුවක් පවුණු. උදේ මතක තියාගන්න ඕන. එක වරුවක් පවුණොත් ඒකට එකතු වෙනවා යම් දෙයක්. ඒක පරණ වෙනවා. ඒ පරණ නම ඒකේ හැදෙනවා ඇල්කොහොල් එකක් හැදෙනවා. පැහැදිලිද? ආමේන්. ඒක අපිට සුදුසු නෑ. ඒක හෙට ගන්නට බෑ ඒක. ඒව තමයි ඒ කාලේ ඊශ්‍රායල් වල කරේ. ඔයගලන්ට ඕන නම් ඊශ්‍රායල් වල මාත්‍ය ගියාම පෙන්නන්න ලොකු සෙක්කු මේවට දාලා ලොකු කල්දාරම් වලට දාලා පාගලා ඒකින් ගන්න එක තමයි ඒගොල්ලෝ නිවෙස් වලට ඊ අවස්ථාවල පාවිච්චි කරේ. ඊයේ සමානව ඒවල තබා ගන්න පුළුවන් භාජන වල ඒවා සුරක්ෂිත කරලා තිබ්බා. ඒවා වෙන්නේ නැති වෙන්න. ඒ දවස් ගානට ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඒවා පාවිච්චි කරේ නෑ ඒවා. ඒවා තමයි ගෙවල් වල පාවිච්චි කරේ. ඉතින් අද ඒක නැත්තටම නැතුව ගිය නිසා අපිත් ඒක නැත්තටම නැති කරගමු. ආමේන්. මෙසේ තියෙන නිසා එසේ අපි කරනවායි කියලා නේද? අර පිටිපස්සේ බෝතලේ මූඩියේ තියෙන ලේබල් එක ඉරලා දාලා ඉතින් අපි ඇදහිල්ලේ හිතේ තියාගෙන වක් කරලා හුඟක් අය බොනවා. බොද්දි අර යේසුස්ගේ නාමයෙන් ත්‍යාඥා කරලා ඒකට බොන්නේ. බිල නැගිටින් නැගිට ගන්නට බෑ. ඇයි? දේවදෙක් වෙලා. ආමේන්. හරි ඉස්සෙල්ලා හල්ලේ වැදගත් විදියට තමයි විදුරු තිබ්බේ. ඒකේ තියෙන අර ලිප්ටික් පාර ඒව වැදින ඒක කොළ කෑල්ලෙන් පිහලා. නැත්තම් අර පිරිමි අය හරි ලස්සනට වැදගත් විදියට තිබ්බේ. පස්සේ යා නැගිටිදි විදුරු හරි අමාරුවෙන් තමයි තියන්නේ බිම. ඊට තියාගන්න තේරෙන්නේ නැහැ. ආමේන්. ඊට පස්සේ අර ස්ට්‍රින්ග් අර පියපු මකන්න අමතකවත් වෙනවා අන්තිමට. කරගන්න යන්නේ. දැන් නැහෙනි. ඔබට කැමති නම් ඔබට බොන්න ඕන නම් ටිකක් බොන්න ඕන ගෙදර යන්න
මේ තලිය ඕන තරම් ඉඳී තියෙනවා. ගන්න කිලෝ එක යාඥා කරන්න ඉති හැටියට දාන්න බෙන්ඩරේ ගහන්න ගන්න බොන්න හැබැයි චුට්ටක්. ආමේ මෙතන කියන්නේ වචනේ මොකක්ද එතන ඉඳලා තියෙන්නේ? මට ඒක ඔයගොල්ලන්ට මතක් කරලා දෙන්න ඕන. මොනවද කියන්නේ එතන? මුද්‍රික පාණි. දෙවියන් වහන්සේ මෙතන ලියලා තියෙනවා නම් පරණ කරපු මුද්‍රික පාණි කියලා මං කියනවා වයින් බොන්න බෑ නේද කියලා. බීපලැත් තරම් කියලා. සිංහලෙන් මම කියන්නේ. ගෙදර ධ්‍යාන දෙන්න දීලා ආත්මෙන් පිරලා මෙහෙන්න කියනවා මම නේ. උපා එහෙම කරන්න දෙපා. නේද? හලෙලුයා. අපි ඊවල පාරේ ගිය අය ඒකයි මම කියන්නේ. මම ඊවල ගිය කෙනෙක්. ස්වාමීන් වහන්සේ අපිව කැඳෙව්වට පස්සේ අපිට ඒ දේවල් කරන්න සුදුසු නැහැ. මම බිව්වේ නැහැ කියලා මගේ ඇඟි කිසිම රැල්ලක්වත් තියනවද? දැනට අවුරුදු 52යි. ආමේ මට සිතෙන තැන නවතින්නේ නැහැ. දෙවියන් වහන්සේට ඕන තැන්වල හොඳට නවතින්න මම දන්නවා. හලෙලුයා. මට සිතෙන තැන්වල මං කියලා නවතින්නේ නැහැ. දෙවියන් වහන්සේට සිතෙන තැන්වල නවතින්න හොඳට මං හදාගෙන තියෙන්නේ. හලෙලුයා. ट्रैक එකෙන් පිට දුවන්නෙත් නැහැ. දුවන ट्रैक එක අතාරින්නෙත් නැහැ. හලෙලුයා. එහෙනම් මට නෑ ඇඟේ රැලි වැටෙනවා සිත හීලා නෑ රැලි වැටරින්න කියලා මට ක්‍රීම් එක උඩින් ගන්න නැතුව මම ඇතුළට දාගන්න බෑ මට. දැන් ඇතුළට දාගන්න ක්‍රීම් නේවනේ. පිරිමි ඇතුළට දාගන්න ක්‍රීම් එකක් තමයි ඒක. ගෑනු උඩින් දාගන්න ස්ක්‍රීන් එක දාගන්නවා. සුදුසු නැති දේ කරන්නට යන්න එපා. ඒ නිසා මුද්‍රික පාණයට ඇලුම් නොවියවත් ඇලුම් නොවු කෙනෙක් ගන්නලු පස්ථානේ කරන්න. ආමේ. ඔවුන්ගේ හලෙලුයා. ඒ වගේම නින්දිත ලාභය ගිජුනෝ අර වැරදි විදියට හොයන ක්‍රම තියනවා ඉන්නේ. දැන් මෙහෙන කවුරුත් නෑ. පොලියට දෙන සල්ලි දෙන අය ඉන්නවද මේ කවුරු? නෑනේ. සල්ලි අර ඉල්ලගෙන දෙන්නේ නැතුව අය ඉන්නවද? නෑනේ. කවුරු? අනේ සල්ලි ඉල්ලගෙන දෙන්නේ නැතුව අය නැද්ද? किदेनु क्रेडिट कार्ड තියෙනවද? ක්‍රෙඩිට් කාඩ් තියෙන එකෙන් බැංකුවෙන් එවුරු 2000ක් හැම කෙනෙකුටම තියෙනවා. ඒක ඕන තරම් පාවිච්චි කරන්නත් පුළුවන්. හැමේ ඒගොල්ලෝ එක්සෑම් ගාන කපා ගන්නවනේ පොලියට ඒගොල්ලෝ දෙනවා. අනේ කවුද දන්නේ නේ? හලෙලුයා. ඒවලට ගිජුණු කෙනෙක් වෙන්න පුරුදු වෙන්න. හලෙලුයා. ආමේන්. ලාභෙට ගිජුණු ඒවලට වර මොනවද ඒක සිංහලෙන් කියන්නේ මට ඒක සිංහල මම මේ ඉංග්‍රීසි දන්න කෙනෙක් ඉන්න නෙමෙයි කියන්නේ. ඒකවත් දන්නේ නැහැ. මම උකට මොනවද දන්නේ කියන්නේ මොන ඩබල් ගේම් ගහන අය. තේරෙන අර පැත්තෙන් අර මේ පැත්තෙන් ගහලා මේ පැත්තෙන් අර මේ සිංහලෙන් කියන්නේ මොනවද? රෝල් ගහනවා. රෝල් ගහනවා කියන්නේ සමහර කිස්ටින් කියන්නේ මම තමයි දන්නේ ගහන රෝල් මම කියලා. සමහර කයි කියනවා අහලා දිනවා මම තමයි දන්නේ රෝල් ගහන්නේ කියලා නේ. ඔය රෝල් ඩබල් ක්‍රම හදන අය මේ සේවයට සුදුසු නොවේ. ආමේන්. හලෙලුයා. තව විනාඩි 5ක් ඔයගොල්ලෝ මා දිහා බලාගෙන ඉන්න. මේක වැදගත් දෙයක් ඔබට කියනවා. මේක හොඳට මතක තියාගන්න. මේක හරි වැදගත්. ඒ වගේම ඇදහිල්ලේ රහස. මේ සේවය කරන හැම කෙනෙක්ම පිළිගන්න. ඇදහිල්ලේ රහස මොනවද? මම මේ සභාවේ තියනකම් මම මේ සභාවේ ස්වාමීන් වහන්සේ එනකන් තියනකම් මේකේ මම කනවා. කවුරු මොනවා කිව්වත් මාව අයින් කරන්නවත් වෙලා තියෙන්නේ මම පස් නැමැති මේ වචනේ. ආමේ. පස් නැමැති වචනේ මගේ ජීවිතයට හාරලා දාගෙන තියෙන්නේ. දාගෙන ඉවර වෙද්දි මට හම්බුනේ මොකද්ද? පර්වතය. මම ඒ පර්වතේ හාරලා මගේ ජීවිතේට මේ වචනේ දාගෙන ස්ථීරකමේ නැමැති පර්වතයේ මත මම හදපු කන්නවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියන්නේ මොනවද? මම නුඹව මගේ මාලිගාවේ කණුවක් කරන්න. කණුවක් කරනවා කියන්නේ මම හාරලා වැල්ලේ හදාගන්නේ නිකන් යේසුස් පිටි අරගෙන නිකන් කණු ගහන්නේ නැහැ. මම ගහලා තියෙන්නේ කණුව පර්වතය මතයි. හරි ස්වභාව මතයි මම ගහලා තියෙන්නේ.
ඒ නිසා රැලි ආවත්, සුළං ආවත්, වර්ෂාව ආවත්, වැඩි ගහගෙන ගියත් පර්වතයේ මත ගහලා තියෙන නිසා කවදාවත් අයින් වෙන්නේ නැහැ. මේ පොළොවෙන්, මේ සභාවෙන් ආපහු මාව කාටවත් අයින් කරන්නට බෑ. ආමේන්. එහෙ මෙහෙ දුවලා අතන හොඳ නැහැ, මෙතනට යනවා, මෙතන හොඳ නැහැ, එතනට යනවා, අතන හොඳ නැහැ, මෙතනට යනවා. ඒ අය තාම පස් හාරන්න තේරෙන්නේ නැහැ. පැහැදිලිද ඔයගලන්ට? මෙතන හොඳ නැහැ අපිට රිදෙනවා, තාම පස් අරගෙන නැහැ. ඒ කියන්නේ බැලි තාම හාරලා අරගෙන පර්වතය ළඟට ගිහිල්ලා නැහැ ඒගොල්ලෝ. ඒකයි තනින් තන යන්නේ. දැන් පැහැදිලිද? තනින් තන යන කෙනා තාම පස් එයාගේ ජීවිතේට මේක කාලා නැති නිසායි කියන්නේ. සාරවත් ඉගැන්වීමක් එයාගේ ජීවිතේට ගිහිල්ලා නැහැ. ඒ නිසා යාගේ පර්වතය ළඟට මෙයා ගිහිල්ලා නැහැ. යාගේ අත්‍යාරම දාගන්න. ඒ නිසා අර හුලං එද්දී එහාට දුවනවා. ඒ වැලි ටික පස් ටික වැස්සේ දිගහගෙන යනවා පස් ටික දන්නවා. නමුත් හැමතැනම විසිරලා යනවා. එයාට ස්ථිර හිටින්න බෑ. හරියට හාරලා එයා පර්වතය මත එයාගේ නිවස ගොඩනගා ගන්න දාගෙන. ආමේන්. ඒ නිසා ගොඩාක් ප්‍රවේශංගෙන්ද ඇදහිල්ලේ රහස හොඳින් අල්ලගන්න. මොනවද ඔබට ඇදහිලි හම්බෙලා තියෙන ලොකුම රහස? ඔබ ස්වර්ගයට යන්න යන්නේ. ඔබ මේ පොළොවේ නෙමෙයි ජීවත් වෙන්නේ. ස්වර්ගයට යන්න නම් ඔබට මොනවා පීඩා, නිന്ദා, අපහාස, වේදනා මොනවා ආවත් ඔබ සෙලවෙන්නේ නැති ඒ පර්වතය මත දාලා තියෙනවා. හොඳ දෙවියන් වහන්සේගේ ස්වර්ගයේ කණුවක් ඇතුළේ ඉන්නේ. ස්වර්ගයේ දේමාලිගාව අයින් වෙන්නේ නැහැ. ඔබ කවදාත් අයින් වෙන්නේ නැහැ මාලිගාව. ඒක ස්ථිරම කණුවක් ඒක. හalleluya. එතකොට තමයි එදී රට සභාව පාලනය කරන්නට තමයි හොඳට හදාගෙන හසුරුවගෙන දෙවියන් වහන්සේ ඉදිරියේ හරිගස්සර දෙවියන් වහන්සේට දෙන්නට පුළුවන්. මෙහා ස්වාමීනි ඔබ වහන්සේට අසහාය වස්තුවක් මෙයා ඔබගේ රාජ්‍යයේ කණුවක් ඇතුළේ තියාගන්න. ආමේන්. නැතුව හාරන වෙලාවට අරේ හොඳයි, මේ හොඳයි, ඒ හොඳයි, මේ හොඳයි. ඒක උන්වහන්සේ වචනේ කියන බැල්ලේ හදපු මාලිගාව කවදාකවත් නවතින්නේ හැම තැනම දුවනවා. හalleluya. ඇදහිලි රහස හොඳින් අල්ලගන්න. හැම කෙනෙක් ළඟම ඇදහිලි රහසක් තිබිය යුතුමයි. හalleluya. ඒ වගේම මෙතනදී කියනවා ඊටාත්ම වැදගත් දෙයක් අපේ ජීවිතේට ඊටාත්ම ඉක්මනින් මම ඉවර කරන්නට යනවා. ආමේන්. ඇදහිලි රහස අල්ලගත්තා වූ පිරිසිදු හෘද සාක්ෂියකින් දරන්නා වූ අයවල සිටින්නට ඕන. එයාගේ හදවත හැමතිස්සෙම පිරිසිදු වචන කතා කරන කෙනෙක් වෙන්න ඕන. අරයව මියාව රිද්දන මේ සභාවේ සේවය කරන අය විශේෂයෙන් මතක් කරගන්න අරයව රිද්දන්න, මියාව රිද්දන්න, අරයව රිද්දන්න, අරයව එපා කරන්න වචන නොමැත්තේය. ආමේන්. එවැනි නිර්මාණ නොමැත්තේය. සේවය කරන කෙනා කිසි කෙනෙකුගේ සිත් රිද්දන්නේ නැති වචන තමාගේ මුඛෙන් පිටිය යුතුයි. එය පළදරන වචනයක් විය යුතුයි. ඒ කෙනාගේ සිතට ඒක මිහිරිවත් ඒකෙන් යාගේ ජීවිතේට ආශිර්වාදයක් විය යුතුමයි. ආමේන්. යා වංක වචනයක් කියන්න දෙන්නට ඕන. යාව හෙලා දැක්වාට ලැජ්ජා කරාට නිඳා කරාට කමක් නැහැ. යාගේ ජීවිතේක පළදරන්නට ඕනේ වචනය. ආමේන්. නැත්තම් එයා අනිපවුනේ, දුකයිනේ, වැටෙයිනේ, අනේනේ. ඒක සුදුසු නෑ. ඔබ මිනිස්සෙක් සතුටු කරන්න යනවා නම් ස්වාමින් වහන්සේකින් සතුටු කරන්න පුරුදු වෙන්න. වෙන කායිකවත් සතුටු කරන්න යන්නට එපා. ස්වාමින් වහන්සේ තුල තව කෙනෙක් සතුටු කරන්න ඒක තමයි දේව ප්‍රේමී. වෙන කිසිම ක්‍රමයකින් කිසිම කෙනෙක් සතුටු කරන්න යන්න එපා. ඕන ඔබට කවදා හරි දවසක බාල්ටි පෙරලනවාමයි. මම ඔබට කියනවා නායකයෙක් ඇටියට ආත්මයන් වහන්සේ ගෙනියන සභාවේ පාලකවරයෙක් ඇටියට දෙවියන් වහන්සේ ආලේප කරලා තියෙන විදියට උත්තම පූජිකයෙක් ඇටියට මම බය නැතුව කියනවා තමා මිනිසුන්ව සතුටු කරන්න ඒ බාල්දියට වඩා බාල්දි 10ක් තමන්ට පෙරලනවාමයි. ඒක අනිවාර්යයි. ඒ නිසා නිර්මිත කමින් එක අවංකව ඔබ යයට ඇදහිලි රහස ඇතුව ඒ යයට හැසිරෙන්න කරන්න. ආමේන්. සෝදිසි කර බල තවද ඕන් පළමු කොට සෝදිසි කරු ලැබ ඉන්පස්තුව නිදොස් නම් උපස්ථායකයන් මෙහි කෙරෙද්වා. එසේම ස්ත්‍රීන් සංසුන්ව කේලම් නොකියන්නා වූ පමණ දන හැසිරෙන්නා වූ සියල්ලෙහි විශ්වාස අයව සිටින්නට ඕන අය. යමෙක් මේ උපස්ථාන කරන්න ස්ත්‍රියෙන් ඕන නම් කවදාක සභාවේ සේවයක් කරන කෙනෙක් තව කෙනෙකුට විරුද්ධව කේලම් නම් කියන්නේ යන්න එපා.
දෙවියන් වහන්සේ ඒ කෙනාට කැමති නෑ. ආමේන්. ඒ කෙනාට කැමතිම නෑ. ස්ත්‍රීට කැමතිම නෑ දෙවියන් වහන්සේ. ඔබ කැමති නැත්තම් ස්වර්ගයට යන්න බය නැතුව කියලා කියන්නේ. ඔබ ස්වර්ගයට යන්න ඕන නම් දෙවියන් වහන්සේගේ දේවාලය ඇතුළේ යමක් කරලා කියලා නම් කියන්නේ යන්න බෑ. ඒක තරම් භයංකාර පාපයක් නෑ. මොකද ඔබ කිව්වොත් ස්වර්ගයට යන්නේ නෑ. ඔබ මොනවා කරලත් යන්න හම්බෙන්නේ නෑ. ආමේන්. ඇයි දන්නවද? කේලම් කියන කෙනාගේ එකම ගතිය තමයි එළුව. ඇයි කේලම් කියන්නේ තමා පොඩ්ඩක් උඩට එන්න. නේද? එළුව හැමදාම උඩ ඉන්න කෙනෙක්. එළුවට ඒ උඩරයි අට්ටාලයක් ගහන්නේ. බැටළුව හැමදාම බිම නිදා ගන්නවා. හොඳට නිින්ද යනවා. එළුවට කවදාකවත් බිම නිදා ගන්නට බෑ. ඌට උන ලී කැල්ලකෝ පරාලෙකෝ උළුවව හැර කමන්නේ කියලා උඩ නිදා ගන්න ඕන. උඩ ඉන්නට බෑ. එළු ගතිය තමයි කේලම් කිව්වේ. ආමේන්. කී දෙනෙක් ඔබගේ සභාවෙම සේවකයන් විරුද්ධව කේලම් කියලා තියෙනවා. විශේෂයෙන් දෙවියන් වහන්සේගේ ආලේපයේ ඇති උත්තම පූජකයන් විරුද්ධව. ඒ බහින්දාර දෙයක්. ආමේන්. ඔබ ප්‍රවේශම් ඉන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ සුදුසු දෙයක්. හොඳයි අවසන් කරමින් සිටිනවා. තවද එසේම ස්ත්‍රී සංසුම කියලා නොකියනා පවර්ධන හැසිරෙන්නා සියල්ලේදී විශ්වාසයව සිටිත වන අය උපස්ථායකේ වනයි එක එක භාර්යාවකට පුරුෂයාව තමාගේ දරුවන් තමන්ගේම ගෙදර වාසීන්ද හොඳ හැටි හසුරුවා ගන්නෝ සිටිත්වා. මක්සාද උපස්ථායකයන් යහපත් සේවය කළ අය තමුන්ට උසස් තත්ත්වයකද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබෙන අදහසේ බොහෝ විශේෂකම ලබා ගන්නති. ආමේන්. මේ හැම පුරුෂයෙකුටම මතක් කරලා දෙනවා සභාවේ සේවය කරද්දී හැම කෙනෙකුටම වැදගත්ම දෙයක් මොනවද? ඒගලන්ගේ දරුවන් හොඳින් හසුරුවාගෙන උපස්ථාන කරන අයට ඒ කෙනාට එක භාර්යාවක් සිටිය යුතුයි. උපස්ථාන කරන්න අය. ආමේන්. ඉතින් දැන් ඔයගලන් හිතනවා ඇති මම මේ කියන්නේ යන්නේ අවසන් කරන්න යන්නේ මෙතන ලොකු රහසක් කියලා දීලා මේ හම්කම් දෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ. ඕකේ? ඔබ භාර්යාවක් වූ පුරුෂයෙක් වේවා. ඔබ ළඟ සිටිය යුත්තේ මේ තැනට එද්දී. ආමේන්. මේ දේවල් කරන්නේදී ඔබ ළඟ ඉන්න ඕනේ එක භාර්යාවයි එක පුරුෂයයි විතරයි. ආමේන්. දැන් ඔබ අහයි මම වෙන ආගමක හිටියේ මට භාර්යාවන් 6 දෙනෙක් ඉන්නවා. 7 වෙනි එක්කෙනා දැන් මම විවාහ වෙන්නේදී යේසුස් වහන්සේව හම්බුනේ. දැන් මම 6 දෙනාවයි අර කෙනාවයි අයින් කරලා එක්කෙනෙක් තියාගන්න. අනේපා. 7 දෙනාම තියාගන්න. කරන්න දෙයක් නැහැ. මේක සත්‍ය වචනයක්. ඒ කිසි කෙනෙක් බයිබලයේ පොතනවත් මේක ලියලා නැහැ අයින් කරන්න කියලා. ආමේන්. කිසි කෙනෙක් හදලා දාන්න යන්න එපා. ඒ අය ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන කරන්න දෙයක් නෑ. හැබැයි යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ ඒ ඉන්නුන් අරගෙන යා යුතුමයි. හැබැයි ඔබ යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ ඔබ එකතු කරගන්නවා නම් ඒක සුදුසු නෑ. පැහැදිලිද? 6 දෙනෙක් ඉඳි ගැළපීම ලැබුවා නම් වෙන ධර්මයක ඉන්න කෙනෙක් යේසුස් වහන්සේ මගේ ජීවිතේ ගැලුම්කාරය හැටියට 6 දෙනාගෙන් 5යි කියලා එකෙක් තියාගන්න දෙන්නේ. අනිපා ඒගොල්ලන්ට පුරුෂයෙක් නැති වෙනවා. ඒගොල්ලන්ගේ දරුවන්ට තාත්තා නැති වෙනවා. ඒක කරගන්න නම් එපා. මමත් අනිවාර්යයෙන්ම උසාවියට අවශ්‍ය වෙනවා. මේ වැඩේ නම් කරන්න එපා. බයිබලෙන් කොතනවත් ලියලා නැහැ ඒ වගේ දෙයක්. ඒ නිසා ඒ අයවත් බලාගෙන ඒ අයට තියෙන මොනවද? මේ තනුදුරු වලට ඇතුල් නොවි ජීවත් වෙන්න. පැහැදිලිද? මේ තනුදුරු වලට යන්නේ නැතුව මේක ඇතුලේ දෙවියන් වහන්සේට ස්තුති කරන ස්වාමීන් මට භාර්යාවන් 6 දෙනෙක් දුන්න නිසා ස්තුති. praise the lord. දරුවෝ 52ක් ඉන්නවා. praise the lord. ස්වාමීන් ඔබට ස්තුති වේවා. දරුවෝ 52ක් ඉන්න නිසා. මම මේ ළඟදී එක්කෙනෙක් අංකල් කෙනෙක්ව බැලුවා. අංකල්ට ළමයි 127ක් කොහෙද ඉන්නවා. අංකල්ට. ආමේ මම ස්වාමීන් පුදුම කෙනෙක් 127 දෙනෙක් ඉන්න ගමක හිටියනම් ඉවරයි. කියලා. ආමේ හැබැයි යේසුස් පිළිගන්නේ හරි දුකයි. ඒ පවුලට යේසුස් ගුණ ගවන හරි ලස්සනයි. හලෙලූයා. ඒ නිසා මම ඔබට කියපු දේ ඔබට හොඳට තේරෙනවද? මෙතෙන් පටන් මේ සභාවේ මෙවැනි දේවල් තිබිය යුතුමයි. ආමේන්.
ඔබගේ ගෙදරදී අද ඉඳලා පුරුදු වෙන්න මේ ගුණාංග හදාගන්න. මේව නැතුව මෙතන ඇවිල්ලා 1 කියන්න එපා. 1 1 2. ඒක වෙනස් කරන්න යන්න එපා. නෑ පාස්ටර් 1 1 11 ලියන්න 1 1 11 මොකද වෙලා තියෙන්නේ 11 නේද කියලා කියන්න එපා. මොකද මම ඒ පාරේ ගිහිල්ලා ඒවා ඉගෙනගෙන ඒ වලට අනුකූලව ඉන්නා වූ ඒ ගුරුවරුන් ඉන්න සම්බන්ධ වෙලා ඒගොල්ලෝ මාට උගන්වලා ඒ අයගෙන් ආලේපය ලැබලා ස්වර්ගීය ආලේපය ලැබලා උන්වහන්සේගේ පාලකවරයෙක් ඇටින් ඉන්න කෙනෙක් මම. වෙන කෙනාගේ ජොයින්ට් account දාලා මම සල්ලි වලට පාලකවරයෙක් ඉච්ච කෙනෙක් නෙමෙයි. පැහැදිලිද? අගාකම් නෙමෙයි. අගාකම් කරලා හිටියා ලංකාවේ හොඳ ඉංග්‍රීසි හොඳ අස්සේ. ආමේන්. හලෙලුයා. අගාකම් කියන්නේ හැමතිස්සෙම පින්. මමත් හොඳ අස්සෙක් තමයි ඒ කාලේ. ආමේන්. රැට නිදා ගන්න අස්සයා තමයි අපේ දෙයියා. නින්දිනුත් එඩ්‍රිව මතක් කරගන්නවා. ඉස්සර හිටිය ඉංග්‍රීසි වල පැට් එඩ්‍රි කියලා, පිකෝට් කියලා. දාලා තියෙන මතක ඇති රේස් දාපු අය. ආමේන්. කවුදන් කියලා කෙනෙක් හිටියා. ආමේන්. දැන් රැට නින්දේදී අනේ දෙයියනේ කවුදන් වින් වෙන්න ඕන. ආමේන්. සතා තමයි අපි එකම දෙයියා. එහෙම ලෝකයක් තිබුණා අපිට. දැන් අපේ දෙවියන් වහන්සේ ජීවමානයි. සැබෑ දෙවියන්. යාට ළඟදී අපි හෘද හරසිරද සාක්ෂියක් ඇතුළු අපි ඇතුළෙමු. බොරු පත්‍ර අපේ ජීවිතේට එපා. ආමේන්. බොරු පත්‍ර පෙන්නලා නායකයෙක් දෙන්න යන්නත් එපා. හරි කෙනෙක් ඉන්නවනම් හරි කෙනෙක් දැන් මෙහෙ මේ සුදුසුකම් මානග නැත්තම් මෙහෙන්නත් එපා. ආමේන්. මෙතන එක එක කරගෙන ඉන්නනේ ඒක නම් ස්වර්ගයට යනවනම් මගේ එකම ආසාව ඉච්චරයි. 50ක් ඉන්නවනම් 50 යනවනේ ඒකේ විදියට ලක්ෂයක් ඉන්නවනම් ඒ යනවා යයි. මොකද ඒක තමයි මේක ලියලා තියෙන ඊටෙන් වෙන එකම ක්‍රමයක් නොමැත. ඒ නිසා මේ වලට හැඩගැස්සලා තියෙන අනුකූලව අපි යමු. නැත්තම් දෙවියන් වහන්සේගේ දවසකදී අපි වල්ල ගන්නවා. ඒ දවසේදී හැඳීමක් දත් පිටි කෑමක් විතරයි අපිට තියෙන්නේ. මුළු ලෝකෙම අපි ගලවලා උසස් නාමයක් අරගෙන මුළු ලෝකෙම උන්වහන්සේට ගලවලා දුන්නත් වැඩක් නැති යනවා. මම කියන කෙනා ගැළවිලා නැත්තම්. ඒ නිසා මේ සුදුසුකම් අනුව අපේ ජීවිතය යනාසිතේ ගෙනියමු. අපි නැගිටිමු ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීනි අපේ නිවෙස්වල අපි මෙතනින් එහාට බලන්න යනවා ලබන පාර 14 වෙනි පදේ ඉඳලා උන්වහන්සේ අපට මතක් කරයි අද බොහෝ දේවල් අපිට ඉගෙන ගන්න හම්බේ ඒගොල්ලෝ බොහෝ දේවල් අපේ ජීවිතේ එකතු කරයි ස්වාමීන් වහන්සේ අපි නැගිටලා කියමු ස්වාමීනි මම මෙච්චර කාල සභාවට ආව මේවා දැනගෙන හිටියෙත් නැහැ මේ දේවල් මට ඕනකම තිබුණෙත් නැහැ අද දවසේ මම යම් දෙයක් දැනගත්තා සභාව නැමැති මේ මනාලිය ඔසවා ගන්න මේ සුදුසුකම් අනුව දෙවියන් වහන්සේට নমස්කාර කර යුතුයි කියලා. ස්වාමීන් වහන්සේ සාදන්නේ වෙන්නේ. මගේ අනුවක්ෂ දේවල් කියනවා ඔබ සුදුසු නැති දේවල්. මගේ ජීවිතේ අයින් කරන්න කියලා. ස්වාමීන් වහන්සේ සුළු මොහොතක් අපේ දෙවියන් වහන්සේට හරවමු. ස්වාමීන් වහන්සේට ලං කරමු. ස්වාමීන් වහන්සේට